හරි නන්නේ හරි සියලු දෙනාට වෙනත් තෙරුවන් සරණයි. දැන් අද මේ කලින් ඊයේ කතා කරගත්තා වගේ භාවනා කරා මොකද කරේ? නැත්නම් වෙනස් විදියට ගත්තද? ඔයගොල්ලන්ගේ අත්දැකීම් කතා කරා නම් අපිට කතා කරගෙන යන්න පුළුවන්. ඒක සාර්ථකයිද? ඊට වඩා අසාර්ථකයිද? දැන් අපි කිව්වේ ඊයේ මම චුට්ටක් මතක් කරොත් දැන් අපි දැන් භාවනාව කරගෙන යනකොට හිටපු ගමන් වෙන අරමුණක් එනවා. කර්මස්ථානයට කිසිම සම්බන්ධයක් නැති අරමුණක් එනවා. දැන් මොකද කරන්න කියන එකනේ අදහස් කරේ. දැන් එහෙම ඒවද ආවද? අනන්තවත් වෙනවනේ. ඔව් මොකද උනේ? ඊයේත් වගේ පටන් ගන්න තමයි මම. මොකද උනේ? එහෙම මතකද? කමන්නේ වැරදුනාට හරි ගියාට එහෙම කමක් නෑ. අපි කොතනකින් හරි බලමු නේද? ඔක්කොම හරියනවා නේද? හා සතෙක් ගෙදර මැරෙනවා අරන් දාන්න බෑ. හා පිළිකුලක් කියලා මම හිතනවා. පිළිකුලක් ආසාවක් නෙවෙයි. ඔව්. එන් හැප්පොත් එක්කවත් ආවරන් දාන්නේ නැහැ. ඔව්. උන්නේ චරිතය. ඔව්. ඒකේ අභියෝගය. ඊට පස්සේ එයා ඊයේ මොකක් හරි ගාඩිය කරලා මාස්ටර් ස්ට්‍රේන් එකක් කරගෙන එයාට නැවෙන්න අවිදේකට අමාරුයි. දැන් ඒ අසනීප තත්ත්වයේද එයාට මොනවද කියලා කියන්නේ කරන්න බෑ. ඩ්‍රයිව් කරන්න හැකියි. නමුත් දෙක නෑ පහට විතර නැගිටින්නේ. පහමාර වෙනකොට මට වගේ පත්ති කියන සුදු පාට මාල ඒවා කලලා මම පූජා කරලා මම ඒවට එක තමයි මගේ දවස. මම කන්නේ කියලාම වක්ටි ගෙම්බෙන් මැරලා හා මම හිතුවේ පස් ගොඩක් කියලා. පස් ගොඩක් මම හිතුවේ එහෙමයි. ඔව්. අර මෙහි ඉන්නවා තෝරලා දාලා කියලා අනිත් පැත්තට ඇරෙන්නුවාම යෝවිලා ඒ ගෙපා දැන් එහෙම කරගෙන ඉන්නවා. මම ඉස්සරහට දැක්ක ගමන් ඉස්සරහම ෂොක් වුණා. ඒ කියන්නේ දැන් එක පාට මේක ආවේ ඇරිස්ට නිකන් ගන්න බෑ. ඉස්සර ආපහු ගියද දාලා ඉතින් මම හිතුවා ඇයි මම මේක පිළිකුල් කරන්නේ. ඊට මට හිතුණා. ඊට පස්සේ මම දාගන්න ආයෙ හිතුවා මම කියන එක හරි නෑ. හැබැයි ඉතින් මම strongly apologizing from everybody. මම මේ රෙකෝඩ් කරනවා. ඔව්. දැන් මේක ඔන්ලයින් යනවා. ඉතින් මම කියන්න බෑ. ඔව්. එන එක අපි අතල් වෙන එකක් අපි කතා කරමු. ඊට පස්සේ කොහොමරි මම ඇවිල්ලා ඒක ඔළුවේ තිබුණා මගේ. කොහොමරි දැන් මේක අරන් දාන්න ඕනේ. ඒ අරන් දාන්න ආපු රීසන් එක මෙලිස්. ඊට පස්සේ මම ගිහලා යාව කොහොමරි හිතේ කිචන් එකට අරගෙන මම හිතුවා අපි කොහොමද හරිනවා. මේකත් ඒ වගේම මලකුණක් කියලා මේකත් මේ සතර මහා භූතයන් අත මලකුණක් කියලා හිතුවා. යාව දාලා ගිහලා යාව කොහොමද දාලා. එතකොට පිළිකුලාවේ නෑ. ආවේ නෑ. ඊට පස්සේ ඒක මම යටපත් කරාද කියන එකම දන්නේ නෑ. බොහොම හොඳයි ඒක ඒක යටපත් කරාද කියන එකම මට දන්නේ නෑ. අද මම භාවනා කරද්දී මට ඔකාවොත් එතකොට නම් හිතුවා ඒ පිළිකුලක් කියලා කියන්නේ නොපහන් සිතක් නේ. ඒ කියන්නේ ද්වේෂයකට හැරෙන්න පුළුවන්. ද්වේෂ පිළිකුලක් කියන්නේ ද්වේෂය. ඔව්. එතකොට මම ඒක මම අර යටපත් කරාද දන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ මට ඒ ගැන හිතුනේ නැහැ. ආවහම මොකක්ද මම පිළිකුලක් කියලා ගත්තා නම් ඒ කියන්නේ මගේ ඉච්ඡාව මොකද්ද? මම මේ ගෙන් බව නොදැකේ කියන එක. එහෙම නැත්නම් ඇලෙක්ස්ට සනීප තිබුණා නම්. ඒ ඉච්ඡා බංගත් එතනම වෙලා. එයාට සනීපුනේ නැහැ. එයාට අරන් දාන්නත් බෑ. බංගත් ඒක එතන නැගිලා. මට ඒ වෙලාවේ අනිච්චය තේරුනේ නැහැ. විදර්ශනා විදිහේ තේරුණා. ඔව්. හරි. ඊට පස්සේ ඉතින් ඒක ඉවරයි. දැන් අපි ඒක චුට්ටක් පොඩක් එක ගමු මේ දැන් ඉච්ඡාවල් තිබ්බ ටික ලියා ගමුකනේ ඔබතුමී කියන මොකද්ද
ඉච්ඡාව උනේ ඔව් මේක දැන් මේක මම නොදැක්කා. ඒ ආ. කියන්නේ මේ ගෙම්බ නොහිටියා නම්. ඔව් ගෙම්බ නොහිටියා ගෙම්බ නොහිටියා නම් ඒක පළවෙනි ඉච්ඡාව. ආ. ඊළඟට ඇලෙක්ස්ට සනීපකම තිබුණා නම් හ්ම්. එයාට පුළුවන් මේක අරන් දාන්න. ඒත් සනීප වුණා නම් සනීපකමක් තිබුණා නම් ආ. සනීපයක් නොතිබුණා නම් ආ. එයාට අරන් දාන්න පුළුවන්. පුළුවන්. ආ. ඒකම දෙයක් හිතන්නේ. ඔව් ඒ දෙකම නැති නිසා හරි මම හිතුවා හ්ම්. දැන් මම මෙතන මේ කරන්නම් කියන හ්ම්. මම මේකට පිළිකුලක් අරගෙන වැඩක් නැහැ. හරි පිළිකුල් කළා වැඩක් නැහැ. කරලා වැඩක් නැහැ හරි වැඩක් නැහැ කියලා හිතලා මම ඒක අරන් දාලා ආවා. හරි හැබැයි මගේ ඒක හිතේ තියෙන්න ඇති. නැත්තම් මට විදර්ශන මේ භාවනා කරද්දී ඔව් මේක මට ආවේ ආ. රූපය අනිච්චයි කියන තැනදී වෙන්න ඇති. හ්ම්. ඒක මට නෑ ස්පොට් එක කොතනද කියලා. හ්ම්. එතන මට හිතුණා ඇත්තටම මේක පිළිකුල කරලා වැඩක් නෑ. ඔව් හ්ම්. අර දැන් හරියට ගඳයි සුවඳයි කියන එක ඒක ගන්ධයක් නේ. හ්ම්. හ්ම්. මට ගඳ දිය තමයි මේකට ගඳ නැති. හ්ම්. හ්ම්. ඒ සතාව ආක්කේ ගෙනල්ලා දැම්ම නම් එයාගේ ආහාරය. හ්ම්. මට ඒක එහෙම හිතුණාට ඒක ඔව් අපිට කාකට හිතෙන්නේ ඔව් දැන් බොහොම පිං ඒක අපිට ෂෙයා කරාට දැන් එතකොට මෙන්න මෙහෙම එකක් තියෙනවා පළවෙනි දේ තමයි නිවන් දකින්නේ මම පොඩි ප්‍රශ්න ටිකක් අහන්න. ඒතර හොඳට මේක මතුවලා එනවා. නිවන් දකින්නේ අපිද කාක්කද? අපි. ඒතර අපි නිවන් දකින්නව නම් අපිට කාක්කෙක්ට සාපේක්ෂව හිතන එකක් කරන් අපිට ඩිසිෂන් එකක් ගන්න පුළුවන්ද? නිවන් දැකීමට බෑ. හැබැයි අපි ලෝකයේ ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. දැන් ඔබ මේ කිව්ව කතාව හරියටම හරි. කාක්කට නම් ඒක ආහාරයක්. හැබැයි මට මේක පිළිකුල් වෙන එකක්. දැන් මම දන්නවා පිළිකුල් වීම ද්වේෂයක් කියලාත් මට තේරෙනවා. හැබැයි අපිට ඒ නිගමනයෙන් නිවන අල්ලන්න ගියොත් අපි නිවන් දැකලා තියෙන්නේ කාක්කට සාපේක්ෂව. ලෝකයට සාපේක්ෂව. එතකොට අපිට මේ නිගමනේ පියෝ නැහැ. ඒකයි ප්‍රශ්නේ. දැන් අපි නිවන් දකිනවා නම් අපේ ජීවිතයට අනුකූලව ඒක දකින්න ඕන. හැබැයි ලෝකෙ ගැන අයිඩියා එකක් ගන්න දැන් අපි ඊයේ කතා කරන්නේ ඕරා අසෝචි වලේ බහිනවා. අපි බහින්නේ නැහැ. හැබැයි ඒක අරගෙන අපිට ඒකෙන් නිවනක් දකින්න බෑ. හැබැයි අපිට ලෝකෙ ගැන අදහසක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකවල හැටි. දැන් ඒ මොකද කියන්නේ? දැන් අපිට ගෙම්බි මලකුණ පිළිකුල් වුණාට දෙවියෙක්ට ගෙම්බි මලකුණක් දකින්නවත් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. ගෙම්බි මලකුණක් දකින්නවත් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? එතකොට දැන් අපිට දෙයයන්ට සාපේක්ෂවත් ගන්න බෑනේ එතකොට. නේද? දැන් එතකොට පරිනිම්මිත වසවර්තී ඒ කියන්නේ මාරයා ඉන්න දිව්‍ය ලෝකේ මාරයාගේ කිසිම පැතීමක් නැහැ ගෙම්බි මලකුණක් බලන්න. එතකොට මාරයාට කවදාවත් ගෙම්බි මලකුණක් හම්බෙන්නේවත් නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ එයාට ඉමේජින් කරන්නේවත් නැහැ නේද? එයා සිතූ පැතූ සම්පත් තමයි එයාට හම්බෙන්නේ. ඒකනේ එයා කියන්නේ මට ඕන එකක් හිතන එකක් හම්බෙනවා කියලා. එතකොට දැන් එහෙම සාපේක්ෂව ගත්තොත් අනිත් පැත්තට වගේ මේ පැත්තටත් බෑ අපිට. එතකොට හරි අන්ෆෙයා එහෙම ගත්තොත් අපි. ඒ කියන්නේ නිවනට අන්ෆෙයා. ලෝකෙට හරි. ලෝකෙ ගැන අපිට අයිඩියා එකක් ගන්න ඔය කියන එක හරි. එහෙනම් අපි නිවන් දකින්න ඕන අපේ කතාවෙම තමයි. හරිද? ඒක පළවෙනි දේ. දෙවෙනි එක තමයි අපි දැන් කතා කරන්නේ ඉච්ඡාව ගැන. ඉච්ඡාව කියන එකම නේද අපි චන්දරාගය කියන්නේ. ඒක හරිද? ඒකම නේද අපි අවිද්‍යාව කියන්නේ. ඒකත් හරිනේ. ඒකම තමයි දුක්ඛ සමුදය කියන්නේ. හරිද? මම මේ වචන ටිකක් නිකන් ලිව්වා ලේසියට. එතකොට ඉච්ඡාව කියන්නේ අවිද්‍යාව. එහෙනම් අපි අවිද්‍යාව දැනගත්තා නම් අවිද්‍යාව ප්‍රහීන කරන්න එපා. දැන් ඔබතුමී ඉච්ඡාවල් කිව්ව මට ගෙම්බ නොහිටියා නම් හස්බන්ඩ් සනීප වුණා නම් අරන් දාන්න පුළුවන්. ඕක ඉච්ඡාවක් නම් ඕක අවිද්‍යාවක් නම් අවිද්‍යාව ප්‍රහාණය මොකක්ද ඔකේ? ඕනේ දැන් මේක ඔන්න බලන්න මේක අවිද්‍යාවක් නම් ඒ කියන්නේ හස්බන්ඩ්ට සනීප වුණාම අරන් දාන්න පුළුවන් කියන එක අවිද්‍යාවක් නම් අවිද්‍යාව ප්‍රහීණය මොකද්ද? හස්බන්ඩ්ට සනීප වුණා නම් අරන් දාන්න බැරි වෙන එක. හොඳට හිතන්න.
දැන් හස්බන්ඩ්ට සනීපුණා නම් අරන් දාන්න පුළුවන්. නැත්තම් ගෙම්බ නොහිටියා නම් කියන එක අවිද්‍යාවක් නම් ගෙම්බ හිටියා නම් කියන එක විද්‍යාව වෙන්න ඕනේ. හරිදද? අන්න එහෙම අපි තර්ක කරන්න ඕනේ. තේරුණාද? දැන් එතනින් හොඳට අර දිග වැඩිනේ වාක්‍යය. ගෙම්බ නොහිටියා නම් කියන එක අවිද්‍යාවක් නම් ගෙම්බ හිටියා නම් කියන එක විද්‍යාවක් වෙන්න බෑ. එහෙනම් ගෙම්බ නොහිටියා නම් කියන එකද අවිද්‍යාව. ඒක දිච්චාව. ඔන්න අල්ලන්න ඕන තැන. දැන් ඔබතුමිය වත්තේ ගෙම්බෙක් ඉන්න එකට කැමතිද? හරි හරි. එහෙනම් ගෙම්බ මැරිලා නොහිටියා නම් කියලා මේක ලියාගමුකෝ. නෑ නෑ. හරිද? ගෙම්බ මැරිලා නොහිටියා නම්. දැන් මාරු කරා. දැන් ඒත් මේකනේ ඉච්ඡාව කියලා ගන්න. හරිද? ආයි මාරු කරන්න බෑ. හරිද? එතකොට ගෙම්බ මැරිලා නොහිටියා නම් කියන එක නම් අවිද්‍යාව අපේ. විද්‍යාව වෙන්නේ ගෙම්බ මැරිලා හිටියා නම් වෙන්න ඕනේ. තේරුණාද? ගෙම්බ මැරිලා නොහිටියා නම් කියන එක අවිද්‍යාවක් නම් ගෙම්බ මැරිලා හිටියා නම් කියන එක විද්‍යාවක් වෙන්න ඕනේ. එහෙනම් මේක නෙමෙයි අවිද්‍යාව හරි විද්‍යාව හරි වෙන්නේ. තේරුණාද? දැන් ගෙම්බ මැරිලා නොහිටියා නම් කියන එක ඔබතුමීට ආපු අදහසක් නේ. දැන් කවුරුත් කැමතිද වත්තේ ගෙම්බ මැරිලා ඉන්නවට? කැමති නැහැ. මං හිතන්නේ කිසිම කෙනෙක් කැමති වෙයි කියලා. හරිද? හැබැයි ඒක කැමති වෙන්න වෙලාවකුත් තියෙන්නත් පුළුවන් හොඳේ. ඒක අපි වෙනම කතා කරමු. හරිද? දැනට මේක ගමු ගෙම්බ මැරිලා නොහිටියා නම් කියන එකට අපි කැමතියි. හරිද? මේක අපේ අවශ්‍යතාවයක් නේද අපේ වත්තට තියෙන්නේ. අපේ කැමැත්තක් නේ. අපි කැමතිද ගෙම්බෝ මැරලා ඉන්නවට? දැන් මේ නොහිටියා නම් කිව්ව පළියට ඉච්ඡාවක් වෙන්නේ නැහැ කියලායි මම මේ පෙන්නන්නේ. ගෙම්බ මැරිලා නොහිටියා නම් කියන්නේ මේ ගෙම්බ වත්තේ මැරිලා කියලා. ඕන්න දැන් ආයෙ තව එකක් දැම්මා. මම එකක් දාන්න. හරිද? ගෙම්බ හරි වත්ත මගේ නම් මම වත්තේ නම් කාටවත් ඒ වේදනාව. හරි? ඒක ප්‍රශ්නේ. හරි. ගෙම්බ වත්තේ මැරිලා නොහිටියා නම් කියන එක. ගෙම්බ මගේ වත්තේ මැරිලා නොහිටියා නම් කියන එක අවිද්‍යාවක් නම් ඉච්ඡාවක් නම්. මොකද්ද වෙන්නේ විද්‍යාව වෙන? ගෙම්බ මගේ වත්තේ මැරිලා හිටියා නම් වෙන්න ඕන. තේරුණාද? දැන් අවිද්‍යාව කියන්නේ ඒකම අනිත් පැත්තනේ විද්‍යාව කියන්නේ. එහෙනම් මට පෙන්වන්න ඕනේ මේක නෙමෙයි අවිද්‍යාව. මේක ඔබතුමියට තියෙන සාමාන්‍ය අදහසක්. ඔබතුමිය කැමති නෑ ගෙම්බ වත්තේ මැරලා ඉන්නවට. ඉතින් ඒක මොකද ප්‍රශ්නයක් ඇති එකද? තව එක්කෙනෙක් ඉන්න පුළුවන් එයා කැමති වෙන්න පුළුවන් ගෙම්බෙක් මැරලා ඉන්නවට. කලාතුරකින් කැමති වෙන්නත් පුළුවන්. මම දන්නේ මොකක් හරි ගෙම්බෙක් දෙන්න පුළුවන් සතෙක් ඇති කරනවා නම් උදාහරණයකට. එයාට හොඳ අවස්ථාවක් වෙන්න පුළුවන් මේ ගෙම්බ මරන්න වෙනවට වඩා මැරලා ඉන්න එක. මම මේ උදාහරණයක් කිව්වේ. අපි හිතමු මොකෙක් හරි ඉන්නවා කියලා ගෙම්බ කන සතෙක් ඉන්නවද කවුරුද? මම දන්නේ සුවෝලොජි වලට ඩයිසෙක්ට් කරන්න අපි මැරිච්ච ගෙම්බ එක. අන්න හරි හොඳ එකක්. අන්න දැක්කද? අන්න හොඳයි. දැන් සුවෝලොජි වලට අනික ගෙම්බ කපලා බලනවානේ. දැන් ඒ වගේ වෙලාවට මැරිච්ච ගෙම්බෙක් ඉන්නවට වඩා මේ ගෙම්බෙක් මරන්න වෙනවට වඩා වත්තේ ගෙම්බෙක් මැරලා හිටියනම් ෂෝක් නැද්ද? නේද? එතකොට මේ ගෙම්බ වත්තේ මැරලා ඉන්න එකවත් ගෙම්බ වත්තේ මැරලා ඉන්නේ නැති එකවත් නෙමෙයි මෙතන ප්‍රශ්නේ. ඇයි ඒක නෙමෙයි ප්‍රශ්නේ කියන්නේ? ඒක අවිද්‍යාවක් නෙමෙයි. ඒක අවිද්‍යාවක් වුණොත් ඒක අනිත් පැත්ත විද්‍යාවක් වෙන්න ඕනේ. අවිද්‍යාව හිම එකක් නෙමෙයි. හරිද? ඒකට හොඳට වෙලාව ගන්න හිතන්න. සාමාන්‍ය possibility එකක් නිසා. possibility එකක්. සායක බාහිර කාර්යයක්. බාහිර කාර්යයක්. ඉතින් අපි කැමති එහෙම අපි සත්තු මැරෙන්නට කැමති නෑනේ වත්තට. නරක අදහසක්. නේ? දැන් අපි සත්තු මැරෙන්නේ නැති වෙන්න දේවල් කරන්නේ නැද්ද? තේ කෝප්පේ බීලා කූඹියනවනේ හොදන්න නැතුව හිටියොත්. අපි ටක් ගාලා ගිහලා හොදන්නේ නැද්ද? එයි අපි කූඹි මැරෙන්නට කැමති නෑ. අපිට අදහසක් තියෙනවා කූඹි මැරුන්නේ නැත්තම් මේකින් කියලා. ඒක නැත්තම් අපි කෝප්පේ හොදනවද? මං ඉස්සර කෝප්පේ හොදන්නේ නැති හින්දා මේ කියන්නේ. හරිද? කූඹි එනවා ටක් ගාලා ලංකාවේ. කෝප්පේ හොදපු නැති හින්දා කූඹි එනවා.
එතකොට දැන් ඒකට අකමැති. ඉතින් ඒ වගේම එකක් නේද මේ ගෙම්බවත්තේ මැරලා නොහිටියා නම් කියන එක. නේද? ඒක ඔබතුමියගේ ඡන්දයක්. මේකට කියන වචනේ තමයි ඡන්දය. කැමැත්තක්, අවශ්‍යතාවයක්. ඡන්දේ කවදාවත් ඡන්ද රාගයක් වෙන්නේ නැහැ. හරිද? එහෙනම් ඔබතුමියට ගෙම්බවත්තේ මැරලා නොහිටියා නම් කියන එක ඡන්දයක්. හැබැයි අර ඉස්කෝලේ යන ළමයා ඉන්න අම්මා කෙනෙක් හිටියා නම් ඒ අම්මා කල්පනා කරනවා දැන් ගෙම්බෙක් ගේන්නේ කිව්වා ඉස්කෝලෙන් මේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ ගෙම්බ මරණ එක හොඳ නැහැ කියලා. ඉතින් ඉනෝර ඔන්න හදිසියෙම දගෙන දෙන දෙයියකටම ගෙනවිද්දම ගෙම්බ මැරලා ඉන්නවා අත්තේ. හරිද? දැන් එහෙම දැන් ඒකත් නැත්තම් ඒ අම්මට හිතෙන්න පුළුවන්. අඩුම තරමේ ගෙම්බෙක්වත් මැරලා හිටියා නම් වත්තේ. හිතෙන්නේ නැද්ද? හිතෙන්න බැරිද? පුළුවන්. එහෙනම් ගෙම්බ මැරලා හිටියා නම් කියන එකවත් ගෙම්බ මැරලා හිටියා නම් කියන එකවත් නෙමෙයි මෙතන අවිද්‍යාව. ඒක possibilities දෙකක් අපේ ලෝකේ. අපේ ලෝකේ තියෙන ඡන්දවල. හැබැයි මෙන්න මේ possibilities දෙක මෙන්න මේ ඡන්දයට කිසිම සම්බන්ධයක් නැති. හැබැයි ඒක ගැනම තමයි අපිට ඉච්ඡාවක් හැදෙන්නේ. ඒක ගැනමයි. මොකක්ද ඉච්ඡාව? මේ ගෙම්බ මැරලා නොහිටින එක නොහිටියානම් කියලා හිතන එක මොකක් කරගන්න පුළුවන්ද? නිච්ච කරගන්න. මට මගේ කැමැතිසේ තියාගන්න පුළුවන්. මට මගේ මොකද්ද ආධිපත්‍යයට ගන්න පුළුවන්. මට මගේ කැමැතිසේ තියාගන්න පුළුවන්. මට ඕන විදිහට මේක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඔන්න ඕක තමයි ඉච්ඡාව. ඒක මේ ගෙම්ම මැරලා නොහිටියානම් කියන එකටවත් කිසිම සම්බන්ධයක් නැති. හැබැයි ඒක ගැනම හිතන එකක් නේද? ඇයි මේ ඒක ගැනම හිත කියන්නේ? මේ ඉච්ඡාව කියන්නේ මනෝමූලික සංකල්පයක්. ඒක ගෙම්බ මැරලා ඉන්න එකටවත් ගෙම්බ මැරලා නොහිටියානම් කියලා හිතන එකටවත් සම්බන්ධයක් නැති මනෝමූලිකව හදන. හැබැයි ඒක ගැන හදන එකක්. මොකද්ද? මට කැමතිසේ තියාගන්න පුළුවන් නිච්චයි කියලා. ඔන්න ඕක තමයි ඉච්ඡාව. හරිද? දැන් එතකොට වෙලාවකට ගෙම්බ මැරලා නොහිටියානම් කියලා හිතෙනවා අපිට. අර ළමයා ඉන්න අම්මට ගෙම්බෙක් මැරලා හිටියානම් කියලා හිතෙනවා. හැබැයි මේ දෙකටම කිසිම සම්බන්ධයක් නැති මට තියෙන ඉච්ඡාව. මොකද්ද? ඒ ගෙම්බ මැරලා නොහිටියානම් කියන එක හරි හිටියානම් කියන එක හරි මොකක් කරගන්න පුළුවන්ද? නිච්ච කරගන්න පුළුවන්. මට කැමැස්සිය තියාගන්න පුළුවන්. ඔන්න ඉච්ඡාව. ඔය ඉච්ඡාවෙන් ගෙම්බ මැරලා නොහිටින එකවත් ගෙම්බ මැරලා හිටින එකවත් ලබන්න පුළුවන්. මේ ඉච්ඡාවෙන් බෑ. ඔන්න එහෙනම් මොකද්ද? යම්පි. මොකද්ද යම්පි කියන්නේ? ගෙම්බ මැරලා නොහිටියානම් ගෙම්බ මැරලා හිටියානම් ඉච්ඡං නලබති. මේකෙන් නලබති තම්පි දුක්ඛං. ඕක තමයි දුක. තේරුණා? යම්පි ඉච්ඡං නලබති තම්පි දුක්ඛං. යමක් ඉච්ඡාවකින් නලබති. ඕකම තමයි කියන්නේ ඉච්ඡ නැහැ කියලා මේක. අනිච්චයි කියන්නේ. ඉච්ඡං නලබතිම තමයි මේ අනිච්චයි කියන්නේ. නිච්ච. නිච්චනේ ඉච්ඡාවකින් නලබති. මොකද්ද? යම්පි. යම්පි මොකද්ද? වෙලාවකට ගෙම්බ මැරලා ඉන්නත් ඕන. වෙලාවකට ගෙම්බ මැරලා ඉන්නේ නැති වෙන්නත් ඕන. දැන් ඔබතුමියටම හිතන්නකො එහෙම එකක් වුණා කියලා. කවුරු හරි අඳුන ළමෙක් ඉන්නවා. අනේ ඇන්ටි හරි අක්කේ හරි අනේ මේ ගෙම්බෙක් මැරලා ඉන්නව දැක්ක පොඩ්ඩක් කියන්න පුළුවන්ද කියලා කලින් කියලා තිබ්බ කියලා හිතමුකෝ. අනේ අපේ මේ දරුවට ඉස්කෝලේට සයන්ස් පාඩමට මේ ගෙම්බෙක් කියනවා මට ගෙම්බ මරන්නත් බෑ. දැන් ඔබතුමියට ඒක තියෙනවා. උදේ මල් කඩන්න යනකොට මෙන්න මැරලා ඉන්නවා. දැන් නියමද නැද්ද? නේද? අන්න ගෙම්බෙක් මැරලා ඉන්නවා. තේරුණාද? එතකොට ගෙම්බ මැරලා නොහිටියානම් කියන එකවත් ගෙම්බ මැරලා හිටියානම් කියන එකවත් නෙමෙයි මෙතන ප්‍රශ්නේ. ඒකට කිසිම සම්බන්ධයක් නැති. හැබැයි ඒක ගැනම අපිට හැදෙනවා ඉච්ඡාව. නිච්ච කර ගැනීම. මොකද්ද? කැමැස්සේ පවත්තගෙන. මොකද්ද පවත්තන්න හදන්නේ? ගෙම්බ මැරලා නොහිටියානම් නැත්තම් ගෙම්බ මැරලා හිටියානම්. ඇත්තට මේ ගෙම්බගේ සංකාරය. ගෙම්බ මැරෙන එක හරි නොමැරෙන එක හරි උගේ සංකාරය නේද? ඔන්න සංකාර අනිච්චයි. සබ්බේ සංඛාරා අනිච්චාති. ඔන්න කර්මස්ථානට එනවා අපි දැන්. ඔතනින් එන්න පුළුවන් දැන්. යදා පඤ්ඤාය පස්සේ දැන් ප්‍රඥාවෙන් බලන්න. මොකද්ද? මේ ගෙම්බ මැරලා ඉන්නකවත් ගෙම්බ මැරලා නොඉන්නකවත් මට ඉච්ඡාවකින් ලබන්න බෑ. ප්‍රඥාවෙන් දැක්කා.
අත නිබ්බින්දති දුක්ඛේ. දැන් අත මිදෙන්නේ නැද්ද ඒක? අත මිදෙනවා. ඒ සමග්ගෝ විසුද්ධිය. ඔන්න විසුද්ධියට පාර පටන් ගන්න. ඔන්න සම්මා දිට්ඨියටපත් වෙනවා. ඇයි? දුක්ඛේ ඥාන. එතකොට ඉච්ඡාව කියන්නේ සමුදය. දුක්ඛ සමුදය ඥාන. ඉච්ඡාව නැති කරන්න ඕන කියලා එක දකිනවා. දුක්ඛ නිරෝධේ ඥාන. නැති කරන මාර්ගයක් ඇත දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥාන. අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි. දැන් මෙතනින් පටන් ගන්නවා සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා සම්මා ආජීව. ඉතින් එහාට වැඩේ කරගෙන යන්න පුළුවන්. දැන් අර අවුට් වෙච්ච එකෙන්මයි ගත්තේ එතන දැක්කද? තේරුණාද? දැන් තවත් ඕනනම් බලන්න පුළුවන්. තවත් බලන කෙනෙක්ට මේක. දැන් ගෙම්බ මැරලා නොහිටියානම් කියන එකට හදපු ඉච්ඡාව හින්දානේ මට දැන් පිළිකුල ආවේ. එහෙනම් පිළිකුලක් කියන්නේ මගේ මොකද්ද? ද්වේෂයක්. ඒක අපි දන්නවනේ පිළිකුල කියන්නේ ඔන්න ද්වේෂය. එහෙනම් ද්වේෂය කියන්නේ මුකේ රාගයද? මුකේ දෙවෙනි දුකද? ඔව් රාගයේ දෙවෙනි ද්වේෂය කියලා ගන්නවා. හැබැයි ද්වේෂය කියන්නේ ඇත්තටම අවිද්‍යාවක්. මොකක් කෙරෙහි තියෙන අවිද්‍යාවද මේ ද්වේෂය කියන්නේ? දුක් වේදනාවක් කෙරෙහි තියෙන අවිද්‍යාවට කියන නම තමයි ද්වේෂය. සැප වේදනාවක් කෙරෙහි තියෙන අවිද්‍යාවට කියන නම තමයි රාගය. නොදුක් නොසු වේදනාව කෙරෙහි තියෙන අවිද්‍යාවට කියන නම තමයි මෝහය. එතකොට ද්වේෂය කියන්නේ අපිට දුක් වේදනාවක් කෙරෙහි තියෙන අවිද්‍යාව. අවිද්‍යාව තමයි ඉච්ඡාව. මොකද දුක් වේදනාව? ගෙම්බ මැරලා නොහිටියානම් කියන එක දුක් වේදනාව. ඒකයි ගැටෙන්නේ. දැන් අර දරුවට ප්‍රොජෙක්ට් එක තියෙනවනේ දැන් සැපයි. ඒ වුණොත් ඒකට හදන අවිද්‍යාව මොකද්ද? රාගය. එහෙනම් රාගයද ද්වේෂයද කියන එක වෙන්නේ මොකක් මතද? මෙන්න මේ අවිද්‍යාව ඉච්ඡාව මත. මොකක් සම්බන්ධයෙන්ද? අපේ තියෙන සැප දුක් උපේක්ෂා වේදනා මත. නෑ. ටික හයියෙන් යන මේ කටට තේරෙනවා. හරි දැන් පිළිකුලක් දැන් හොඳම උදාහරණ දැන් මේ හිතුවනේ මේක පිළිකුලක් එන්නම එපා කියලා. දැන් එපා ගොඩ හරි ගියා. එපා ගොඩ වැඩේ හරියන්නේ නැහැ. හරියටම බලන්න. ඔන්න හරි ගියේ නැති එක ඔප්පුනේ කොහොමද? වාඩි වෙච්ච ගමන් ඒක ආවා. ඇයි ආවේ? දැන් ඔබතුමිය හැදුවනේ ද්වේෂයක්. ද්වේෂයක් හදනකොට බවක් හදලානේ. ද්වේෂ බවක්. ද්වේෂ භවය මොකද්ද? ඔන්න කර්මයක් හැදුවා. ඒකේ විපාකෙන්නේ නැද්ද? එනවා. ඒ ඉන්නේ එක. දැන් ඔබතුමියට ඒ විපාකෙන්නේ නැති වෙන්න මොකද්ද හදන්න නැති වෙන්න ඕන? ද්වේෂ භව. ද්වේෂ භව හදන්න නැති වෙන්න නම් ආදීනවේ බලන්න ඕන. කොතනද? අවිද්‍යාව බලන්න ඕන. අවිද්‍යාව මොකද්ද? දුක් වේදනාව කිරී හදාගත්ත ඉච්ඡාව. එහෙනම් ඒ ගෙම්බ මැරලා නොහිටියානම් කියන එකේ ආදීනවේ බලන්න ඕන. අනිච්චයි, දුක්ඛයි, අනාත්තයි. අන්න එහෙම බැලුවනම් මේ ඉච්ඡාව හදන්නේ කියන්නේ මොකද්ද? ද්වේෂය හදන්නේ. අවිද්‍යාව හදන්නේ. ඒක එන්නේ පහුවෙලා දැනෙන්නේ දැනට භාවිත බහුලීගත කරලා මදි නිසා. කරන්න ගත්තාම ඔයාලට පේන්න ගන්නවා. හැබැයි බුදුහාමුදුරු කොච්චර ප්‍රැක්ටිකල්ද කියනවනම් පහුවෙලා හරි බලන්න කියන පටන් ගන්නවා. සදෝසි චිත්තං වා සදෝසි චිත්තං මීති පජානාති. සදෝසි සිතක් ආවම සදෝසි සිතක් ආපු බව පජානාති වෙන්න කියන්නේ. පජානාති වෙනවා කියන්නේ දැනගන්නවට එහා ගියපු හරියටම දැනගන්නවා. අවබෝධය. ජානාති නෙමෙයි. පජානාති. මට මේ පජානාති කියන එකේ මට තේරෙන අදහස තමයි ප්‍රණිතිය. ප්‍ර කියන්නේ ඇත්තටම ප්‍රජනනයක්නේ. ප්‍රජනනය කියන්නේ බුද්ධ ශාසනයක ඇත්තටම භව හදන එක. ඒතර අවිද්‍යාව පත්‍ය තමයි මේ භව හැදෙන්නේ. ඒතර පජානාති වෙනවා කියන්නේ මේ අවිද්‍යාව පත්‍ය භව හදන විදිය දැනගන්න. එතකොට පජානාති අයින් කරනවා කියන්නේ මොකක්ද?
දැනගෙන අන්න. එතකොට ද්වේෂය කියන්නේ මොකක්ද කියලා දැනගත්තා. ද්වේෂයට හේතුව මොකක්ද කියලා දැනගත්තා. ද්වේෂය නැති කරන හැටි දැනගත්තා. ද්වේෂය නැති කරන මාර්ගය දැනගත්තා. අන්න චතුරාර්ය සත්‍ය දැන. කමන්නේ පහු වෙලාවට බලන්න පටන් ගන්න. එතකොට තේරෙනවා ඕක බලන්න ආයි ගෙම්බෙක් මැරලා හිටියෝ. අද වෙච්ච සාකච්ඡාවක් මතක් වෙයි. ඇයි ඔබතුමී දැන් හොද්දට මේක බැලුවා. එතකොට ඔබට තේරෙයි දැන් මේ වෙලාවේ ගෙම්බ මැරලා තියෙන එක මට දුකක් තමයි. මට හිතෙනවා නම් හිටියා නම් ගෙම්බ මැරලා කියලා. හැබැයි ළමයි ඉස්කෝලේ වැඩ කරන ගෙම්බ මැරලා ඉන්න එක සපක්. ඒ වෙලාවට හිතේ ගෙම්බ මැරලා හිටියා නම් කියලා. ඒ දෙකේම නෙමෙයි විතර ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මං ඒක නිච්ච කරගන්න එකයි. මං හදනවා මගේ කැමැත්ත පවත්තන්නේ. මගේ කැමැත්ත හැටියට පවත්තා. ඔන්න උතනයි ප්‍රශ්නේ. ඉතින් ඔය ඉච්ඡාව ගලවන්න ඕන. ඕක අවිද්‍යාවනේ. ඇයි මේක තමයි සංසාරයකට යන්න හේතු වෙන්නේ. ඒ වගේම අනිත් දේවල් වලට ඇප්ලයි කරගන්න පුළුවන්. හරියට හරි. අන්න ප්‍රඥාවන්තයා වටේටම දාගන්නවා. තේරෙනවද? එපා කියවට වැඩක් නැහැ. එතකොට වෙන්නේ දැන් එපා කියලා අපිට වෙන අරමුණක් ගන්න පුළුවන්. වැඩේ යට ගහලා තියෙන්නේ. හැබැයි මේ ද්වේෂය හැදුවනේ. හදපු එකේ විපාක එනවා. ඒකයි වඩනවා වෙන්නේ. දැන් ඔබතුමිය මෙතන හරියටම අනිච්ච දුක්ඛ අනාත්ත බලලා මේ ඉච්ඡාව හදාගත්තේ නැහැ කියලා ගමුකෝ. ආයි හිතුනොත් ගෙම්බ මැරිච් එක වාඩි වෙලා හිතනකොටම මොකක් එයිද? මේක මට කැමැසේ පවත්වන්න පුළුවන් එකක් නන් නෙමෙයි. ඔන්න අනිච්චේ. ආයි අදහස එන්න පුළුවන්. ඒ අදහස එන එකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි ලෝකෙන් මිදෙන්නේ නැහැ. ලෝකයේ කෙරෙහි චන්දරාගෙන් මිදෙන්නේ. එතකොට චන්දරාගෙන් මිදුනහම ලෝකෙන් මිදීම සිද්ධ වන්නකි. දැන් අපි චන්දරාගේ පැත්තකින් තියලා ලෝකෙන් මිදෙන්න ගත්තොත් ඒක ලෞකික ක්‍රමයක්. එයි අපි හරි ක්‍රමවේද චතුරාර්ය සත්‍යයට බහා බලලා නෙමෙයි යන්නේ. දැන් මේ ගෙම්බ මැරලා නොහිටියා නම් කියන එක නම් අවිද්‍යාව. ගෙම්බ මැරලා නොහිටියා නම් කියන එක තමයි දුක වෙන්නේ. දුකට හේතුව මොකද? ගෙම්බ මැරීම. දුක නැති කරන්න ගෙම්බ මැරෙන්නේ නැති වෙනවා. දුක නැති කරන මාර්ගය ගෙම්බ මැරෙන්නේ නැති වෙන්න වත්ත හදා ගන්නවා. ඒක හරිද? දැක්කද ඒක ඔප්පු කරන්නේ? ඒක නෙමෙයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ මේ හදන ඉච්ඡාව. අපි මේ නිච්ච කරගන්නවා. අපි අපේ කැමැස්සේ පවත්තන්න යනවා. මේ ලෝකේ අපි අපේ කැමැත්ත හැටියට පවත්තන. ඕක තමයි ප්‍රශ්නේ. කොහොමද ආන්දෝලනයන්ගෙන් දැන් තමන්ගේ ළඟ කෙනෙක් හරි මැරුණා නම් එතකොට අපි හිතනවා මෙයා මැරුණේ නැත්තම් කියලා. ඔව්. එතකොට ඉතින් ওই විදිහටම කල්පනා කරලා අනිත් බලන්න පුළුවන් නේද? ඔව් ඉතින් දැන් ළඟ කෙනෙක් සමහර විට අපි හිතමු දැන් මැරුණ නැත්තම් කියලා හිතනවා. ඉතින් ඒක වැරදිද? වැරද්දක් නැහැ. හැබැයි ඉතින් ලෝකේ ස්වභාවයක් මරණයටපත් වීම. හරිද? හැබැයි අපිට හිතෙනවා මැරුණ නැත්තම් කියලා. ඒත් අපි දන්නවා මෙයා කවදා හරි මැරෙනවා කියලා දන්නවා. නොදන්න කමක් නෙමෙයි. හැබැයි අපිට කැමැත්තක් තියෙනවා දැන්ම මැරෙන්නේ නැති වෙන්න. හරිද? හැබැයි මැරුණ නැත්තම් කියන එක ඉච්ඡාවක්ද? නෑ. මැරුණ නැත්තම් කියන එක ඉච්ඡාවක් නම් අවිද්‍යාවක් න ะ විද්‍යාව මොකක්ද? මැරුණා නම් වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නෑ. හරිද? දැන් අපිට සමහරක් වෙලාවට මැරුණා නම් කියලා හිතෙච්ච වෙලාවක් තියෙනවා. මට පෞද්ගලික අත්දැකීමක් තියෙනවා. අපේ තාත්තා රසනීප වෙච්ච ළම මේ කරුණු කියලා තියෙනවා. හොඳටම අසනීප වෙච්ච වෙලාවක එයා දුක් විඳිනවා දැක්කම මට හිතුණා තාත්තා මැරුණා නම් කියලා මෙහෙම දුක් විඳින්නේ නැතුව. එතකොට ඒ වෙලාවට මැරුණා නම් කියලා හිතෙනවා. ඒකත් නෙමෙයි වැරද්ද. මොකද්ද වැරද්ද? මම මරණය මොකක් කරගන්න යනවද? නීච්ච කරගන්න. මගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් දෙයක. මගේ ඉච්ඡාවකින් තාත්තා මැරෙනවා නම් කමක් නැහැ. පවත්වුවට. වෙනවද? නෑ. හැබැයි ඉච්ඡාවක් නිසා තාත්තා මැරෙන්නේ නැති වෙයිද? ඒත් නෑ. ඇයි තාත්තා මැරෙන්නේ? තාත්තගේ ආයුෂ. හැබැයි ඒක දැක්කයි කියලා හරියද? අන්න අනිත්‍ය දැක්කා එහෙනම්. අනිත්‍ය දැක්කට අපි නිවන් දකින්නේ නෑ. තාත්තා ඉතින් මැරෙනවා කවදා හරි. මං කොහොමද හරියටම කියන්නේ එදාම මැරෙනවා කියලා. ඒකයි අනිත්‍ය කියන එක අපිට හරියටම හරි නැත්තේ.
අපිට අනිත්‍ය වෙන ස්වභාවයක් තියෙන බව දන්නවා. අපි හැබැයි මරණ දවසක් හරියට කියන්න දන්නේ නැහැ. ඒක හේතුඵල අනුව ආයුෂ අනුව සිද්ධ වෙලා එනවා. එකක් හරියටම කියන්න පුළුවන්. තාත්තගේ මරණය කැමැතිසේ නම් පවත්වන්න බෑ. ඉච්ඡ කරගන්න නම් බෑ. ඉච්ඡාවකින් ලබන්න හැදුවොත් ඒක දුකට හේතුවක්මයි. ඇයි ඉච්ඡාවකින් මරණය නලබති නිසා. යම්පි ඉච්ඡං නලබති තම්පි දුක්ඛං. යම්පි ඉච්ඡං නලබති තම්පි දුක්ඛං තියෙන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙනවා. සත්‍ය විභංග සූත්‍රයේ තියෙන එක විස්තර කරලා තියෙනවා. ඒක මූලික දේශනාව ඉඳන්ම බුදුහාමුදුරුවෝ කියපු එකක් ඒකයි. කියලා ඉවරයි. ඔව් මෙතනම කියලා දෙන්න හරියට හරි. ඔව් ඉතින් පොණ්ණඤ්ඤ හාමුදුරුවෝ ඒකේ සෝවාන් වෙනවා. ඉතින් අර ඒක සංක්ෂිප්ත වැඩිහින්ද අපිට එකපාර අහුවෙන්නේ නැහැ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා ඒක අර ලස්සන ත්‍රිපිටකේ තියෙනවා. සාරිපුත්ත තමයි මේක හොඳට විග්‍රහ කරලා දේශනා කරන්න දක්ෂ, විභජ්‍ය කරන්න දක්ෂ. එයාගෙන් අහගන්න කියලා නැගිටලා යනවා කියලාම තියෙනවා. ඒ සූත්‍රය කියවන්න හරි ලස්සන ඒක. ඊට පස්සේ සාරිපුත්ත හාමුදුරුවෝ ලස්සනට කියනවා ඉතින් යම් පිච්ඡන් තාත්ත කතමං යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛ. ඔන්නෝකර යන්තේ සන්තේ සංසත්තානං තම්මි තම්මි ඔහොම කියන. ඕක කියනවා මුලින්ම ඉදම්පි යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං කියලා පටන් අරන් ජාති ධම්මානං සත්තාන. දැන් මේ අපි කතා කරපු එකට යනවා මරණ ධම්මානං සත්තාන. මරණ ධර්මයක් තියෙනවා. මරණ ධර්මතාවය මොකද්ද? අනිත්‍ය වීම, අනියත වීම. ඒක තමයි මරණ ධර්මය. ඉපදුනොත් යමක් කැඩලා බින්දලා මරණයටපත් වෙනවා. හැබැයි ඒක දැක්කර නිවන් දකින්නේ නෑ. එහෙනම් අනිත්‍ය දකින්න ඔක්කොම නිවන් දකින්න. මරණ ධම්මානං සත්තාන. මොහොම ධර්මයක් තියෙනවා. ඒවං ඉච්ඡා උප්පජ්ජති. ඒකේ ඉච්ඡාවක් උපදිනවා. මොකක්ද ඒක කියලා? අහෝ වතමයන් න මරණ ධම්මානං අස්සාම. අහෝ මට මෙහෙම මරණ ධර්මයක් නොවුනා නම් නෙවෙයි. ඉතින් පතනවා දැන්. මොකද්ද පතන්නේ? මරණ ධර්මෙ මොකක් කරගන්නද? ඉච්ඡාවෙන් පතන්නේ. ඊට පස්සේ කියනවා නච වත නො මරණ ධම්මානං ආගච්ඡන්ති. මෙහෙම වැඩපිළිවෙලකින් මරණ ධර්මයේ නොආවන. මොන වැඩපිළිවෙලකින්ද? මේ ඉච්ඡා වැඩපිළිවෙලකින්. නකෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං. එය ඉච්ඡාවකින් නොලැබිය හැක්කක්. ඉදම්පි යම්පි ඉච්ඡං නලබති තම්පි දුක්ඛං. එන යමක් ඉච්ඡාවකින් නලබති එය තමයි දුක. හරිම ලස්සනට කියලා දෙනවා. හරි ක්ලියර්. ඉතින් ඊළඟට කියනවා ජාති ධම්මේ කියනවා, ව්‍යාධි ධම්මේ කියනවා, ජරා ධම්මේ කියනවා, මරණ ධම්මේ කියනවා. ඒ ටික ඔක්කොම කියනවා. ඉතින් ඒකම තමයි ජාතිපි දුක්ඛවලත් කියන්නේ. තේරෙන්නේ නැහැ අපිට. ජරාපි දුක්ඛවලත් ඒක, මරණම්පි දුක්ඛවලත් ඒක. ඒක තේරෙන්නේ නැහැ. ඉතින් ඉතර ගන්න ඕනේ අපි නිකන් හිතලා බලන්න. තාත්තා මැරුණා නම් කියන එක අවිද්‍යාවක් නම් තාත්තා ජීවත් වුණා නම් කියන එක විද්‍යාවක් වෙනවා. ඒක වෙන්නේ නැහැ. ඉතින් අනියත වෙලා යනවනේ. විද්‍යාවක් කවදාවත් එහෙම වෙනස් වෙන්න බෑ. එකම එක විද්‍යාවයි තියෙන්නේ. නිවන් දකින්න විද්‍යාව මොකද්ද? ෂුවර්ම ෂුවර්. අනිච්චයි මරණය. ඉච්ඡ නන්නේ. ඒක හරි. හරියටම කියන්න පුළුවන්ද? හරියටම පුළුවන්ද කියන්නේ ඒක? තාත්තගේ මරණය ඉච්ඡාවකින් ලබන්න බෑ කියලා හරියටම කියන්න පුළුවන්. හරියටම කියන්න පුළුවන්. චුට්ටක්වත් වෙන්නේද අපි? නෑ. හැබැයි තාත්තා කවදද මැරෙන්නේ? සමහරවිට ඉතින් කැන්සර් එකේ හැටියට ඉක්මනට වෙන්නත් පුළුවන්. ටිකක් අල්ලලා තියෙන්නත් පුළුවන්. බෑ නේද හරියටම කියන්නේ? අන්න අනියත ස්වභාවය ප්‍රශ්නේ. දරණ ස්වභාව හරියටම ගන්න බෑ අපිට. දැන් හරියටම ඩේට් සුත් දෙනවා. පුළුවන්ද ගන්න? බෑ. හැබැයි එකක් හරියටම කියන්න පුළුවන්. අනිච්චයි කියලා. ඉච්ඡාවකින් නම් නලබති කියන එක හරියටම කියන්න පුළුවන්. එකම ප්‍රශ්නේ අපි මේ චුට්ටක් හිතන්න ඕන දැන් තාත්තා මැරුණා නම් තාත්තා හිටියා නම් කියන එක නෙමෙයි ප්‍රශ්නේ. තාත්තා මැරුණ නැත්තම් කියලා හිතුවේ නැත්තම් අපි හොස්පිටල් එකට අරන් යන්නේ නැහැ. නිකන් හිතලා බලන්න. අපි හිතුවොත් දැන් තාත්තා ලෙඩ ඇඳේ ඉන්නවා. අපිට ජීවත් වුණා නම් කියලා අදහසක් තිබ්බේ නැත්තම් අපි මොකද කරන්නේ? නිග්ලෙක්ට් කරලා ඉන්නවා.
ඉතින් එයාගේ මරණය ඉතින් අපිට කැමැස්සේ ලබන්න බෑනේ කියලා එකකුත් දාගෙන ඉඳී. එක්කෝ ආයුෂ එච්චරයි. ඔච්චරයි. හරියටම කොහොමද කියන්නේ? හරියටම කියන්න බෑ. සමහරට එයා හොස්පිටල් අරන් ගිහින් නැති හින්දා තමයි මැරෙන්නේ. දැන් එහෙම ඉන්නේ මොකද්ද? අනිත්‍ය වීමම හිතන අය. ඇයි? මොනවා කරන්නේ නැති? එයාගේ ඔච්චරයිනේ ආයුෂ. දැන් මොකද්ද මේ කතා කරන්නේ? ආයුෂ ගැන. ආයුෂ ගැන මරණ ධර්මය ගැන කතා කරන්නේ. එයා නිගමනයක් ගන්නවා තාත්තගේ මරණ ධර්මය එච්චරයි කියලා. එයාට පේන්නේ ඒකත් එයා මරණ ධර්මය මොකක් කරගෙනද? නිච්ච කරගෙන. ඒ අනිත්‍ය හරියන්නේ නැත්තේ ඒකයි. දැන් අපිට හිතුණත් එයා තමයි හොඳටම ධර්මයේ තේරලා තියෙන්නේ කියලා. එයා දන්නේ අනිත්‍ය. එයා අනිත්‍ය නෙමෙයි දන්නේ. අනිත්‍ය දන්නේ කෙනා එයා දන්නා හොඳ ආකාරව තාත්තා මැරෙන්නත් පුළුවන්. මැරෙන්නේ නැති වෙන්නත් පුළුවන්. මට මොකද කරන්න පුළුවන්? හොස්පිටල් එකට එක්කන් යන්න පුළුවන්. හැබැයි මේ මොනවා කරත් තාත්තගේ මරණය මොකක් කරන්න නම් බැරිද ෂුවර් එකටම. නිච්ච කරගන්න නම් බෑ. ඉච්ඡාවකින් නම් ලැබෙත. ඒක ෂුවර්ම තමයි. ඒකයි ඒක යුනිවර්සල් ට්‍රුත් එකක් වෙන්නේ. අනිච්ච කියන එක එච්චර වටින්නේ ඒකයි. ඒක හොඳ උදාහරණයක් ඉතින්. තව කට්ටිය ඉතිච්ච තියෙනවද? ඔහොම ඇත්තටම ප්‍රායෝගික දේවල් කතා කරන එක තමයි ඇත්තටම හරි හොඳ ඉතින්. අපි ඒක අවසාන කරනකොට කියන්නේ යම් පිච්චන්නදලති තම්පි දුක්ඛ. සංකිට්ඨේන පංච උපාදාන ස්කන්ධා කියලානේ අවසාන කරන්නේ. හරිනේ. එතකොට උත්තරින් දැන් ඒකත් එන්න ඕනේ නේද? ඒක එන්න ඕනේ. ඒක ගමු. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඉවින්නට ඔහොමනේ. මොකද්ද මේ සංකිට්ඨේන කියන්නේ? සංක්ෂිප්ත නැත්තම් කැටි කරලා ගත් කල. කැටි කරගත් කල. කැටි කරනවා කියන්නේ එකතු කරනවා. එකතු කරාම සංක ඉත්ත ඒන එක නිරුක්තිය. සංක ඉත්ත ඒන. මේ කැටි කරලා ගත්තාම මොකද්ද තියෙන්නේ? පංච උපාදානස්කන්ධය. මොකද්ද පංච උපාදානස්කන්ධය කියන්නේ? පංචස්කන්ධයයි උපාදානයයි. උපාදානයයි. දැන් මේ උපාදානයනේ අපි කියපු ඉච්ඡාව. චන්දරාගය, අවිද්‍යාව. එතකොට පංචස්කන්ධය කොහොමද එතන තියෙනවනේ? එතකොට පංචස්කන්ධෙට මේ අතින් දාගත් ඉච්ඡාව නේද කතන්දරේ? එතකොට ඒක කැටි කරගත්තාම නේද පංච උපාදානස්කන්ධය හැදෙන්නේ? ඉච්ඡාව හැදුන්නේ නැත්නම් ඉච්ඡා බංගත්වයක් වෙනවද අපිට? එහෙනම් ඉච්ඡාව කියන්නේ දුකට හේතුව නේද? එහෙනම් දුකක් ඇති කරන්න හේතුනේ මොකද්ද? ඉච්ඡාව. එතකොට ඉච්ඡාව ආපු නිසායි පංචස්කන්ධය කැටි කරලා පංච උපාදානස්කන්ධයක් වෙන්නේ. එතකොට පංච උපාදානස්කන්ධය දුකයි කියන්නේ ඇයි? ඉච්ඡාවක් එකට සම්බන්ධ වෙලා නිසා. එහෙනම් අපි දුක නැති කරනවා නම් නැති කරන්න ඕන මොකද්ද? ඉච්ඡාව කියන දුකට හේතුව නැති කරන්න ඕන. අපිට පංචස්කන්ධය නැති කරන්න බෑ. ඒක දිහා යථාභූත ස්වභාවයෙන් දකින්න ඕන. මොකද්ද යථාභූත ස්වභාවය? ඉච්ඡාවකින් නම් ලබන්න බෑ කියලා. තේරුණාද? ඕකේ ඇතුලේ පංච උපාදානස්කන්ධයේ ඇතුලේ චතුරාර්ය සත්‍යෙම තියෙනවා. පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයට හේතුව මොකද්ද? පංච උපාදානස්කන්ධය නිරෝධ කරන්නේ කොහොමද? පංච උපාදානස්කන්ධය නිරෝධ කරන මාර්ගය මොකක්ද? පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? පංචස්කන්ධයට හදාගන්න ඉච්ඡාව. පංච උපාදානස්කන්ධයට හේතුව මොකද්ද? ඉච්ඡාව. ඇයි? පංචස්කන්ධය දැන් තිබ්බනේ. ඒක හේතුවක් උන්නේ නැහැ. ආයි පංචස්කන්ධය හැදිලා හැදුන්නේ නැහැ. එහෙනම් පංච උපාදානස්කන්ධයට හේතුව ඉච්ඡාව. පංච උපාදානස්කන්ධය නිරෝධ නොකර ඉන්න මොකද්ද කරන්න ඕන? ඉච්ඡාව හදන්න නැතුව ඉන්න ඕන. එහෙනම් රෝධ නොකරන මාර්ගය මොකද්ද? ඉච්ඡාව හදන්න නැති මාර්ගය. ඒකට පංචස්කන්ධය යථාභූත ස්වභාවය දකින්න.
මොකද යථාභූත ස්වභාවය කියන්නේ? පංචස්කන්ධේ වැඩක් නැහැ නෙමෙයි. ඒක ඉච්ඡාවකින් නම් නලබති. යම්පි ඉච්ඡන් නලබති තම්පි දුක්ඛ. ඒක තේරුණා? ඒක හරි අමාරුයි නේද? හොඳට හිතන්න ඕනේ. මටත් ඇත්තටම ඒ කෑල්ල ටිකක් වෙලා ගියා. මොකද ඒක නිකන් දැන් ඇයි උපාදානයේ හදපු හින්දා තමයි මේ දුක ඇති වෙන්නේ. මේ දුකට සම්පූර්ණ වග කියන්න ඕන මේ ඉච්ඡාව. ඒකයි පංච උපාදානස්කන්ධයේ දුක කියන්නේ. දැන් උපාදානයේ තිබ්බේ නැත්තම් අපිට දුකයි කියන්න පුළුවන්. ඇයි දුකට හේතුවක් නැහැ. හැබැයි ඇත්තටම අපි යථාභූත ස්වභාවය දකින්න ඕන පංච උපාදානස්කන්ධයේද පංචස්කන්ධයේද? පංචස්කන්ධය. ඇයි උපාදානයක යථාභූත ස්වභාවයක් නැහැ. ඒක තනිකර වැරද්දක් අපිට වෙන්නේ. ඒකයි. හැබැයි එතකොට අපි මේ ද්වේෂයක් හදලානේ ගත්තේ. දැන් අපි හදලානේ බැලුවේ. දැන් ද්වේෂයක් හදලා නේද අපි මේ කතාව බැලුවේ? නේද? දැන් අපි ද්වේෂයක් හදලා නේද මේ කතාව බැලුවේ? ඔව්. ඉතින් අපි පංච උපාදානස්කන්ධයක් හදලා නේද බැලුවේ? ඇයි? මේකට තිබ්බේ මොනවද තව? ගෙම්බගේ සංකාරය තිබ්බා. තව අපිට ඒක ගැන දුක තිබ්බා. ගෙම්බගේ සංකාරය තමයි බහිද්ධ සංකාරය. ඒක අජ්ජත් සංකාරය නෙමෙයි. බහිද්ධ සංකාරය. හරිද? ඒ කියන්නේ අනිච්චාවත සංකාරා කියලා ගන්න. බහිද්ධ සංකාරය. දුක මොකක්ද? අපිට ඒක ගැන අපිට දැනෙච්ච එක. අපේ ස්පර්ශනානත්වයෙන් ආපු එක. ඕක තමයි ඇත්තටම පංචස්කන්ධය. එහෙනම් අපිට යථාභූත ස්වභාවයේ ද්වේෂය දකින්න පුළුවන්ද? අපිට යථාර්ථයේ ද්වේෂය දකින්න පුළුවන්ද? බැහැ. යථාර්ථය මොකෙද තියෙන්නේ? යථාර්ථයේ ද්වේෂය දැක ගන්න පුළුවන් වුණා නම් ද්වේෂයේ ඉච්ඡාවකින් නලබති කියලා ගන්න පුළුවන්. ද්වේෂයක් අපිට ඉච්ඡාවකින් නලබති වෙයිද? ගිරේ කමාරු. ද්වේෂයක් හැදුවට පස්සේ අපි ද්වේෂය අනිච්චයි කියලා බලනවා. එතකොට මොකද වෙන්නේ? හදලා නේද? ද්වේෂයක් හැදුවට පස්සේ අපි අනිච්චයි කියලා බලනවා ද්වේෂය දිහා. එතකොට අපි ඒක හැදුවා නේද? හැබැයි අපිට බලන්න පුළුවන් නම් ගෙම්බගේ සංකාරය ඒකත් එක්ක ආපු දුක ඉච්ඡ නැහැ කියලා. අපි යථාර්ථයටම ආව නේද? හැබැයි ඉතින් හාමුදුරනේ අපි ද්වේෂය හදලානේ බැලුවේ. ඔව්. හදපු එකට නෙමෙයි. මතුවට හදන්නේ නැති වෙන්නයි. එතනින් පොයින්ට් එක ගන්න. හදපු එකට බෑ. ගිය හකුරට නාඩන්නේ. හැබැයි එතන දැකලා තමයි අපි මේ නිගමනය ගන්න. මොකද තාම අපි එච්චර ප්‍රඥාව දියුණු කරේ නෙවෙයි. ඔව් ඉතින් ද්වේෂයක් එන්නෙම දේශයක් කියන්නේම අවිද්‍යාවක්. රාග, ද්වේෂ, මෝහ කියන අවිද්‍යාව නෙමෙයිද? මේ ලෝකේ දෙයක් නෑ. මේ ලෝකයේ ඇති දෙයක් නෙමෙයි. අපි මනෝමූලිකව හදාගන්න වැරදි අදහසක් අපි මේ. සම්මානසේ අපේ කර්මස්ථාන අමුතුවා දෙහිතේ හැටි ද්වේෂය ඒක නැතුණත් ඒක උනත් බලපාන්න පුළුවන් කියන කර්මස්ථාන නායකයෙක්. හරිද? එතකොට එහෙම එකක් කොහොමද අපි හොයාගන්නේ? මෙහෙමයි ඔය මේ මං අහලා තියෙන විදිහට යටිහිත උඩුහිත කියලා කියන්නෙම දැන් ඔය ඕකේ නිකන් ඇත්ත අදහස වෙනව ඇත්ති දැන් හැංගිච්ච දෙයක් කියන එකනේ. හැංගිච්ච දේශයක්. එතකොට දැන් හැංගිච්ච ද්වේෂය ඇයි අපිට හැංගුනේ? අපිට ද්වේෂය හදන්න පටන් ගත්ත වැඩේ දැක්කිනේ. දැන් අපි හිතමු අපිට තියෙනවා යටිහිතේ ප්‍රශ්නයක් නිකන් උදාහරණ සත්තු මැරලා ඉන්න එක දකින්න එක අවුලක් අපිට. ඒ කියන්නේ සමස්ත සත්වයම මැරලා ඉන්න එක අප්සෙට් එකක් අපිට. ඒක අපේ යටිහිතේ තියෙනවා. සමහරවිට මිනි බලන්න බෑ ඔව්. එතකොට ඒ තියෙන්නේ අර ඒකත් එක්කන අපිට ස්පර්ශ ප්‍රත්‍යයෙන් එන දුක් වේදනාව එක්ක අපි ගැටෙනවා.
ඒක ඇත්තටම අර යටිහිතේ තියෙනවා කියලා පෙන්වන්නේ ඒක අල්ලගන්න බැරි තරමටම තියෙනවා කියන එක. දැන් ওই යටිහිත උඩුහිත ඇත්තටම මේ අද කාලේ විද්‍යාවටනේ කතා කරන්නේ. ඉතින් ඇත්තටම ඕකේ අපේ එක හිතක් නෙමේ තියෙන්නේ. ඕක දෙකක් නෑනේ. එතකොට මේ අපේ හැංගිච්ච ප්‍රශ්නයක් තියෙනවා කියලා නෙමෙයි කියන්නේ. ඉතින් හැංගිච්ච ප්‍රශ්නයක් තිබ්බහම අපි ඒක ගැන හිතනකොට මොකද්ද වෙන්නේ අපිට? ද්වේෂ වෙනවා. ඉතින් අනේ පව් කියලා හිතන එක ද්වේෂයක් නම් ඒක අවිද්‍යාවක්නේ. ද විද්‍යාව මොකක්ද එතකොට? එහෙම හිතන්න. එතකොට අහුවෙනටක් ගන්න. දැන් අනේ පව් කියලා හිතන එක අවිද්‍යාවක් නම් විද්‍යාව වෙන්න මොකද? අනේ පින් නේද? නැත්තම් අනේ පව් නේ. අනේ පව් නේ යා. දැන් ඔන්න විද්‍යාව වෙන්න නේ. ඒකත් අපිට හිතෙන ස්වභාවයක් නේ. අපේ හොඳ කමකට නෙමෙයිද මේ තියෙන්නේ. නේද? ඒ එක එක්කෙනාගේ soft ගති තියෙනවා. ඒව ඉතින් මේ. අනේ පව් කියලා හිතන දැන් තව කෙනෙක් අනේ පව් කියලා හිතන්නේ නැති කෙනෙක් ඉන්න බුණා. හරි hard එක්කෙනෙක්, rigid එක්කෙනෙක්. ඒකේ ආයි ගති ස්වභාවය නේද? ඒක අවිද්‍යාවක් නෙමෙයි. හැබැයි එයා හිතුවොත් දැන් එයාට එක වෙලාවකට අනේ පව් කියලා හිතෙන්නත් ඕන. දැන් අපි තුන් මේ භාවනාවට ආවම එයාට කවුරු හරි මොකක් හරි වෙච්ච එකද එයාට හිතෙනවා අනේ පව් කියලා. හරිද? දැන් සමහරක් වෙලාවට මෙහෙම වුණොත් කාටරි උදව් කරනවා අනේ පව් කියලා හිතලා. මම මොකද කරන්නේ ටිකක් දවස් යනකොට ගේත් සුද්ධ කරගෙන යනවා. දැන් ඒ වෙලාවට අනේ පව් කියලා හිතෙන්නේ නැති වෙන්නත් ඕන නේද? දැන් අනේ පව් කියලා හිතිච්ච එකද ප්‍රශ්නේ? අනේ පව් කියලා හිතිච්ච නැති එකද ප්‍රශ්නේ? ඒක නෙමෙයි නේද ප්‍රශ්නේ? ප්‍රශ්නේ මොකක්ද? පිනිච්ච කරගන්නවා ඒක. අනේ පව් කියලා හිතන එකත් අපි නිච්ච කරගන්නවා. අනේ පව් නෑ කියලා හිතන එකත් අපි නිච්ච කරගන්නවා. අපි හිතුවොත් අපිට අපේ මොකකට ගන්න පුළුවන්ද? අපිට අපේ ආධිපත්‍යයට කැමැස්සේ තියාගන්න පුළුවන් කියලා. ඔන්න අපිට ප්‍රශ්නේ පේනවා. ඇයි ඒ නිච්ච කර ගැනීම ඒ ඉච්ඡාව භංග වෙවීමයි යන්නේ. ඇයි භංග වෙන්නේ? ඒකෙන් අපිට ඒ සිටුේෂන් එක මැනේජ් වීම ලබන්න බෑ. කොහොම යනකොට දැන් අපි හිතමු අර කාටට උදව් කරන ළමයට උදව් කරනවා අනේ පව් කියලා. ලංකාවේ ළමයට උදව් කරනවා කියමු. උදව් නොකර ඉන්න එපා හොඳ. අනේ පව් කියලා උදව් කරනවා. දැන් අපි හිතනවා අනේ මේ ළමයා පව්. ඉතින් අපි නිච්ච කරන් ඉන්නේ මේ ළමයා හරිම අහිංසක ළමෙක්. ඒ කියන්නේ අනේ පව් කියලා. දැන් අපි අහිංසක භවයේ ළමයාගේ මොකක් කරගෙන ඉන්නේ? නිච්ච කරගෙන අපිට ඉච්ඡා බංගත්තේ පේන්නේ. මොකක් කරේ හොරෙන් උස්සනවා අපිට අහු වෙනවා CCTV එකට හරි. දැන් අපිට ඒක වෙනකොටම අර අනේ පව් කියන එක නිච්ච කරගත්ත අදහස අපිට කැමැස්සේ පවත්වන්න පුළුවන් කියපු අදහසට මොකද වෙන්නේ? බංග වෙනවා. හැබැයි එතන දුන්නේ නෑ මුලින් ඉඳන්ම බංග වුනේ. සරියුත් හාමුදුරු ලස්සන උදාහරණයක් කියන මම කලින් කියලා දෙනවා මේක. අර ගෙදරක වැඩට කෙනෙක් හොයනකොට හොයනවා හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ මිනිස්සෙක් ඇවිල්ලා එයා අහනවා වැඩ දෙන්න පුළුවන්ද කියලා. ඉතින් හරි ලොකු දෙයක්. ඉතින් වැඩට හෙව්වා. ඔන්න දැන් තමයි හම්බුනේ. ඊට පස්සේ දැන් මේ මිනිස්සයා හොඳට ඉතින් වැඩපල කරන අතපතු ගාගෙන උයාගෙන බේත් ටික දීලා උත්තට ඉන්නවා. ඉතින් මෙයා හැම තැනම කියන මට ෂෝක් කොල්ලෙක් හම්බුණා උත්තට වැඩ දාන්න එහෙම කියලා. ඉතින් එක්කෙනෙක් කියන ඔයා මේ හොඳට හොයලා බලනද මේ ළමයා ගත්ත වැඩට? මේ ඉතින් ළමයා හොඳ ළමෙක් මට එම් ප්‍රශ්නයක් වෙන්නේ. ඔයා දැනගන්න ඔයාගේ හුද්ද වෛරක්කාරීත්වයට වාස දෙනවා කියලා මට ඇහිලා තියෙනවා මෙයා කියනවා. මේ ඔයාගේ මිතුරෙක් නම් නෙමේ හතුරෙක්. දැන් මේ විශ්වාසවන්ත යාළුවෙක් කියන්නේ මේ කියන යාළුවා කියන කතාවත් ඇත්තම තමයි. දැන් අද අර වැඩට ආපු කොල්ලා හතුරෙක් වුණාද නැද්ද? හතුර වුණේ ඒ අහපු වෙලාවේද? මුල ඉඳන්ම හතුරා. එහෙනම් හතුර කියන්නේ මොකද්ද මේ? ඉච්ඡාවට, අපේ අවිද්‍යාවට. ඒ අවිද්‍යාව අපි හඳුනාගත්ත වෙලාවේද හතුර වෙන්නේ. මුලින් ඉඳන්ම හතුරා. ඇයි? ඒ ඉච්ඡාව භංග වෙලාමයි යන්නේ. ලොකු ආමුදුරගේ දේශනාව වන්දරන් ඇහිලා ඇති. සත්වයා ආස්වාද මාත්‍රයක් ඔස්සේ දුවනවා. හොය. හැබැයි යාට මාත්‍රයක් හම්බෙනවා. හම්බෙන්නේ ඇයි? ආස්වාද මාත්‍රේ කොතනද තියෙන්නේ? ඉච්ඡාවේ. ඒ ඉච්ඡාව භංග වෙනවද නැද්ද? භංග වෙනවා නම් ආස්වාද මාත්‍රයක් හම්බුණා. මං අහලා දෙන බුදුහාමුදුරුවෝ කියනවා මේ ලෝකේ ආස්වාද මාත්‍රයක්වත් තියෙනවා මම උඹලට නිවන් දකින්න කියන්නේ නැහැ කියලා. මාත්‍රයක්වත් නැහැ ඒක. මාත්‍රයක් තියෙන දුකක් කියලා කියන්නේ නැහැ කියලා.
මොන දුකද මේ කියන්නේ? ඉච්ඡාවන් ගත්ත දුක. බුදුහාමුදුර හැමතිස්සෙම කතා කරේ වේදනා දුක නෙමෙයි. අරිය දුක්ඛ. මාත්‍රයක්වත් තිබ්බනම් උඹලට කියන්නේ නැහැ කියන්නේ. ඇයි ඒක විඳන් ඉන්න පුළුවන්? නිකන් හිතන්න මාත්‍රයක් තිබ්බ කියලා. ඉතින් මාත්‍රයක් විඳිනවා ආයි දුකට වැටෙනවා. ආයි මාත්‍රයක් විඳිනවා ආයි දුකට වැටෙනවා. නරකද? දුකටත් වැටෙනවා තමයි. මාත්‍රයක් කර විඳලා. දැන් ඒ වුණාට අපිට ඒ මාත්‍රයක්වත් විඳලා නැහැ. ආස්වාද මාත්‍රයක්වත් නැහැ. එහෙනම් හදන ඉච්ඡාව එච්චර භයානකයි. එහෙනම් ඒක නොහදන්න මේ ගෙම්බගේ සංකාරය ඒ පිළිබඳ දැනෙන දුකේ යථාභූත ස්වභාවය දකින්න මොකද්ද? ඉච්ඡං නලබති. ඉච්ඡාවකින් නම් ලබන්න බෑ. යම්පි මොකද්ද? ඔන්න ඔතන. ඉතින් මේ දෙක කැටි කරලා ගත්තාම තමයි ඉතින් ඇත්තටම දුක තියෙන්නේ. ඇයි? උපාදානය හැදුවේ නැත්තම් අපිට දුකට හේතුවක් ඉන්නේ නැහැ. හැබැයි මේ වැඩේදී ලේට් තමයි. හැබැයි මතුවට හදාගන්න නැති වෙන අපිට ප්‍රඥාවන්ත වෙනවා. ඔන්න දුක්ඛේ ඥානං කියන්නේ ඒකයි. දුක්ඛේ ඥාන සම්මාදිට්ඨියෙන් දුක පිළිබඳ නුවණ අපිට එනවා මේක දැක්කහම. දුකට හේතුව පිළිබඳ නුවණ දුක්ඛේ සමුදය ඥාන. දුක නැති කරන එක පිළිබඳ නුවණ දුක්ඛ නිරෝධ ඥාන. දුක නැති කරන මාර්ගය පිළිබඳ නුවණ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥාන. ඒ සම්මාදිට්ඨිය ගත්තට පස්සේ දැන් එයා මොකද කරන්නේ? ඔන්න මග වඩනවා. දැන් එතනින් එහාට දිගටම මේක පොහොනේ කරන් සම්මා සමාධියට යන්න පුළුවන්. දැන් මග වඩනවා කියන්නේ මොකද්ද? මතුවට හදාගන්නේ ඒකනේ නූපන් කුසල් උපද්දවන්නේ. උපන් කුසල් වැඩි. නූපන්න කුසල් නූපදවනවා. උපන්න කුසල් ප්‍රහාණය කරනවා. ප්‍රහාණය කරනවා කියන්නේ හදපු එක අයින් කරන්න බෑ අපිට. ඒක අපි දන්නවා. ඒක බව හදලා ඉවරයි. ඉතින් බය වෙන්න ඕනේ නැද්ද අපි මේකට? බයට එන දුක්ඛ. හැබැයි ප්‍රඥාවෙන් බය දකින්නේ. බුදුවම්මෝ කියලා නෙමෙයි. ප්‍රඥාවෙන් දකින්නේ. ඒකේ ප්‍රශ්නේ මොකක්ද? ඉතින් අපි ආසාදයක් තියෙනවා කියන ඉතින් අපි කැමතිසේ පවත්තන්න යනවා. මොකද කැමතිසේ පවත්ත ගන්න පුළුවන් නම් අපිට ඒක හොඳ ආසාදයක්. හැබැයි අපි ආදීනවේ දැක්කේ නෑ. මේ ලෝකේ ආදීනවේ දැක්කේ නෑ. ලෝකේ ආදී නවය දැක්කේ නෑ. ඒ ලෝකේ හැදුනෙම පෙර අවිද්‍යාව නිසාම. අපේ ලෝකෙට වගේ කියන්න අපි. Every bit of anger. අනිත් මෙහෙමත් එකක් තියෙනවා. රූපම් පටිච්ච සුඛං සෝමනස්සං අයං රූපස්සස්සාතෝ කියන. එතන කියනවා. එතන කියන්නේ අර ඉච්ඡානුසා හදාගන්න එකත් ඔව් පටිච්ච කියන්නේ මොකද්ද? කැමැත්තෙන් බැඳෙනවා. ඔව් පටිච්ච. ඉතින් ඉච්ඡ කියන්නේ මොකද්ද? ඒක තමයි. පටි මොකද්ද? බැඳෙනවා. නේද? ඉච්ඡාවගේ පවත්තන්නේ අනේකනේ. රූපං පටිච්ච උප්පජ්ජති මොකද්ද? සුඛං සෝමනස්සං. දැන් පටිච්චෙත් එක්ක අපි හිතන මොකක් හම්බෙනවා කියලාද? සුඛේ සෝමනස්සය. මේ වේදනාව නෙමෙයි. නිච්චවල සුඛ. නිච්චවල සුඛ. වේදනා සුඛ නෙමෙයි. පටිච්චනේ. පටිච්ච උප්පජ්ජති සුඛ. ඒ කියන්නේ නිච්චවල සුඛ. වේදනා සුඛ නෙමෙයි. එයා හිතනවා රූපම් පටිච්ච උප්පජ්ජති මොකද්ද? සුඛං සෝමනස්සං. මොක තමයි අස්සම්. හැබැයි ඇත්තටම යාට සුඛයක් සෝමනස්සයක් ලැබෙනවද? නිච්චවල සුඛ ලැබෙන්නේ ඇයි? නිච්ච කියන්නේ භංග වෙන එක. ඉච්ඡා භංගත් දුකක් තියෙන එක. ඇත්තටම එහෙනම් සැප දුක දෙක. දුකයි. ඒකයි සියල්ල අනිච්ච වෙන්නේ. සියල්ල කියන්නේ මොකක්ද? සිය අල්ලගත්ත ඒවා. දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ මොනවද? පෙර අල්ලගත්තේ සිය අල්ලගත්තේ ඒවා. සෝ අබ්බ කරපු ඒවා. පෙර අබ්බ කරපු ඒවා. නේද? රූපේනේ පටිච්ච දැසයි රූපේනේ පටිච්ච. එතන පටිච්ච ගන්නවනේ ගැලපෙනවා කියන්නේ. අනේක තමයි. ඒ දැන් සම් කියන එකත් අපි හැමදැනටම රාගදේශ මොහ ගන්නෑ. එක තැනක එකතුවට ගන්න. එක තැනක තැනේ යනවා. ඉතින් තේලංච පටිච්චත් කියනවා. පට්ටිංච පටිච්ච. දීප සූත්‍රේ තෙලට වැටිය පටිච්ච වෙනවා කියන්නේ. දැන් තෙලයි වැටියයි අවිද්‍යාවක් හදන්නේ. හැබැයි ගැළපිලා බැඳෙනවා. එහෙම පටිච්චකුත් තියෙනවා. හැබැයි රූපම් පටිච්ච උප්පජ්ජේ සුඛං සෝමනස්සං කොතනද ඩ්‍රයිව් වෙන්නේ?
අසාදයක්නේ. එතන පටිච්ච කියන්නේ පටිච්ච නිච්ච කරගෙන. එතන ගැලපෙනව නෙමෙයි. නැත්නම් රහතන් වහන්සේටත් එනවා. එන්න එපා ඒවා. අනේකයි හ්ම්. ඉතින් චක්කුංච පටිච්ච රූපේ චුප්පජේ චක්කු විඥානං තියෙන දන පටිච්ච අවිද්‍යාවක් නෙමෙයි. තින්නම් සංගති පස්සෝ. ඒකත් එතනති කියන්නේ එකතුවට. පස්සපච්චය වේදනා. ඒ ස්පර්ශයෙන් වේදනාවක් හම්බ වෙනවා. වේදනාපච්චය තණ්හා. ඔන්නතන තමයි තණ්හා වෙන්නේ. ඒක ඉතින් අර අපේ අදහසත් එක්කමයි ගන්න ඕනේ. දැන් ඔක දැන් කාටරි විස්තර කරන්න පුළුවන් වෙන විදිහකට. ඒක අදහසත් එක්ක. ඉතින් අපිට තේරෙනවනේ ඉතින් ප්‍රශ්නේ කොතන දෙන්නේ කියලා. ඒකනේ දැන් සක්කාය දිට්ඨි පහන සූත්‍රයේ කියනවා ඇස දුක් විසින් දන්නවට දක්නවට රූපේ දුක් විසින් දන්නවට දක්නවට චක්කු විඥානේ දුක් විසින් දන්නවට දක්නවට චක්කු සම්පස්සේ දුක් විසින් දන්නවට දක්නවට චක්කු සම්පස්සජා වේදනා දුක් විසින් දන්නවට දක්නවට. එහෙම කියනවා. සංයුත්තිනිකය 4 තියෙන ලෝක සූත්‍රය කියලා. ලෝකය කියන්නේ මොකද්ද කියනවා ඇස රූපේ චක්කු විඥානේ චක්කු සම්පස්සජා වේදනා. ඒ වගේම තිගම කියනවා. ඒක තමයි ලෝකය. එක ඉතින් වචන අරන් තියෙන අභිනන්දති අවිවදති අජ්ජෝසාය තිට්ඨති කියන එක දැනක එහෙමම අරන් තියෙන ගොඩක් විදියට නිසිද කියලා ගන්නවා නිසි අනිසි වලින් දැන් මෙහෙම ගන්න නිසිද කියලා ගන්න නිසිද කැමසේ තියාගන්න පුළුවන් කියලා හිතන එක නිසිද අනිසි දැන් නිසි කියන වචනේට අපිට අදහසක් කරනනේ වැඩක් නැහැ කියලා ඒක නෙමෙයි දැන් අර අපි හොම ගන්න එක හොඳයිද කියලා එතකොට හොඳයිද කියවම නරකයිද කියන එක හරියන්නේ නැහැ. ඔහොම ගන්න එක හොඳයි කියන එක වැරදි නම් ඔහොම ගන්න එක නරකයිද කියන එක හරි නේද? එතකොට අපි හරි අදහස ගන්නවා. ඔහොම ගන්න එක නිසිද? නිච්චද? කැමැස්සේ ලබන්න පුළුවන්. ඉච්ඡාවකින් ලැබිය හැකිද? තා මොනවද බැලුවේ? තියරි වලට ගියොත් ඉතින් ඉවරයක් නැහැ හොඳේ. අරයට මෙට පෙරලගෙන යන්න වෙන්නේ. චුට්ටක් ඒසික දාන්නේ. එම් රස්නේ නමත්. ඉච්ඡාවන් ගත්තා. මොකද? දාඩි දාන්නේ නැද්ද ඉතින්? ගෙම්බ අම්බුලෙන් දැන් දෙන්න කර්මස්ථානෙ කියෝ. පංචස්කන්ධේම අරගෙන පංචස්කන්ධේ එක එකක් අරගෙන රූප නිරෝධයි සියලු දුක් කෙලවරයි වේදනා නිරෝධයි සියලු දුක් කෙලවරයි කියලා ඔක්කොම එළියට ගත්තම ඒතකොට එතනත් දැන් මේ ඉච්ඡාවට දාලා බලන්නේ රෝන්දේ මොකද්ද? අපි ගහන රෝන්දේ මොකද්ද? පිච්ච කරගෙන ඉන්න කැමසේ පවත්ත පුළුවන්. එහෙනම් රූපේ නිරෝධයි කියන්නේ රෝන්දේ නික්මුණා. සියලු දුක් කෙලවර වෙන්නේ නැද්ද? එතනින් එහාට කෙලවරයි. ගන්න. ඒකයි ගන්න ඕනේ. අන්න එතරම් ප්‍රශ්නේ. අන්න රූපේ නැති කරනවා නෙමෙයි. රෝන්දේ ගහන්නේ. අන්න එතනට ගත්තම හරියට තේරෙනවා. ඒක ලොකු හාමුදුරු මුද්දට පොයින්ට් කරලම කියන එක දේශනාවක්. මේ නිරෝධය කියන එකේ දන්නේ නැතිකම තියෙන්නේ කියලා. ඒක අපි දන්න නිසා ඒක දන්නවා. දන්නේ නැති කෙනෙක් මට ඒක කියනකොට හිතනවා මේක පැටල වෙනව නේද කියන එකයි. ඒකෙන් තමන් ගන්න ඕන. රූප නිරෝධයි රෝන්ද ගහන්නේ. ඉතින් සියලු දුක් බෑ. දැන් ඔතන රූප නැති කරා නම් හරි. එහෙනම් සියලු දුක් කෙලව. එහෙම වෙනවද? පංචස්කන්ධය නැති කරන්න බෑ. අපිට කරන්න පුළුවන් රෝන්දේ ගහන්න නැති වෙන්නේ. රෝන්දේ දැනගන්න ඕන. යම්පි ඉච්ඡා ලබති තමයි රෝන්දේ. නලබති තමයි රෝන්දෙන් අයින් වෙන්නේ. ඒකට හඳුනන ඒතං සන්තන්නිකේ නිරෝධයි කියවහම එතන රෝන්දද නැත්නම් එතන අස්සාදේ නිරෝධයි. ඉතින් අස්සාදේ ඉච්ඡා ඉතින් ඒකනේ රෝන්දේ. ඉතින් අස්සාදේ නිරෝධය හරිනේ. ඉතින් අස්සාදේ නෙමෙයිද රෝන්දේ? එක
ඒක විදියට යන්නේ. ඉතින් ඒක එකම මැපින් එකට ගන්න ඕන. ඒක තව ටිකක් අර අර්ථයෙන් හද කරනවා කියනවා. ඔව්. දෙපාරක් ඔව්. ස්ක්‍රෑප් කරලා කියනවා. දැන් මම එක ගොඩක් වෙලාවට ගන්න චන්දරාගේ නිරෝධය කියලා. දෙකම එකයි ඉතින්. ආසාද නිරෝධය කිව්වා, චන්දරාගේ නිරෝධය කිව්වා. ඒ හරි. ඔව්. තණ්හාව නිරෝධය කිව්වත් හරි. අවිද්‍යාව නිරෝධය කිව්වත් හරි. එමුණු උදේවැය ඥානෙ වැරදි වෙනවා. අනුපාද නිරෝධය කියන්නේ අනුපාද නිරෝධය. කොතනද ඒක තිබ්බ මතකද නැහැ. ඔව් අර නිකම්ම වචන කිව්වට බෑ මේක මොකක් හරි ත්‍රිපිටකයේ සූත්‍රයක් එක්ක බලන්න ඕනේ. අනුපාද නිරෝධය නිකන් දලා දහසක් කියන්නම් ඉතින් අපි යමක් අනුව උපාද කරනවනේ. මොකද යමක් අනුව උපාද කරන්නේ? ඒක රෝඩ් එක ගන්නවා. රෝන්ද ගහනවා. ඉතින් අපි අවිද්‍යාවෙන් උපාද කරා. උපාදෙට හේතුව මොකද්ද? අවිද්‍යාව. එහෙනම් අනුපාද නිරෝධය මොකද්ද? රෝන්ද ගහන්න නැතුව ඉන්නේ. ඒක තාටියක් හොඳට බලන්න ඕන අර සූත්‍රවල දැන් තියෙන වචනත් එක්ක. මොකද එක එක සූත්‍රවල තැන් තැන් වල තියෙන එක ඒ සූත්‍රයට අනුව අදහස ගන්නවා. දැන් හරි ප්‍රශ්නයක් වෙනවා. බල නෑ වගේනේ. නිකම්ම ගිය ධර්මස්ථානත් එක්ක. මට දිගටම නමස්කාර කරලා එන එකක් තමයි මේ සිකුරාදා ඔබ වහන්සේත් එක්ක ඩිස්කෂන් එක ඉවර කරලා ගෙදර යනකොට සම්පතයි වගේ පාරේ ඈත තිබුණා ඇසල්ලා ඉඳන් පාරක්. මම යන්නේ ඉගෙන ගන්න ඉතින් ඒක තුනක් තිබුණා මට ඉතින් ඒක ගානක් උන්නේ නැහැ මොකද ඔයගේ වොන් තරම් තියෙනවා වාහනේ කැඩිලා. ඔව්. දැන් ඊට පස්සේ මම වාහනේ පාස් වෙනකොට එතන කිම මිනිහෙක් වැටිලා. ඉතින් මට දැන් එකපාරට ෂොක් වුණා මේ මිනිස්සයාට. මම උනත් තව ටිකක් අයින් ගියා නේ මිනිස්සයාට වෙනවා දැන් මෙහෙමයි. ඒ මිනිස්සයා එතකොට ඊට පස්සේ මම සමිතට කිව්වා සමිත පිටිපස්ස හැරිලා බලනකොට ඔයා දැක්කද? ඊට පස්සේ පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා මට කාර් එක නවත්තන්න පුළුවන් දැන් මම ගිහිල්ලා පොලිසියට ෆෝන් කරා. ඊට පස්සේ ගෙදර ගියාම මම දැන් ගෙදර ගිහිල්ලා කාර් එක නිදාගන්න ගියා. නිදාගන්නකොටත් මට දැන් හැම වෙලේම මතක් වෙනවා අර මිනිස්සයා මොකද උනේ. ඊට පස්සේ ඒක දැන් ඊට පස්සේ මං හිතුවා දැන් මම කිව්ව හින්දා යා මගේ පොලිසිය මගේ ඩීටේල්ස් ඔක්කොම ගත්තා. මට කතා කරන්න කියයි කියලා මම හිතුවා. ඊට පස්සේ මට දැන් ඉතින් පොලිසියට කතා කරලා අහන්න හිතුවා ඒ වචන හරි. ඉතින් ඊට පස්සේ ආයෙ මම ඉතින් හැමදාම වැඩ ගෙරුවා මට වෙලාවක් උන්නේ රැයට හවසට තමයි මට මොකද කරන්න මතක් වෙන්නේ ඉතලාම. ඊට පස්සේ දැන් ඉතින් මම කිව්වා දැන් පොලිසියට මේ මට ඕක කියන්න කිවිසුද වැඩ නැහැ. ඒගොල්ලෝ විසිලයි කරන්නේ ඉඳලානේ. යෝග දිගටම මට ඒක හිතේ නෝ ඊට පස්සේ මම හිතුවා ඉතින් දැන් ඒකයි මම මගේ ඩියුටි එක මම කළා මම කිව්වා ඒ මිනිස්සයා ඉතින් එක්කෝ වෙන්නේ නැති එක්කෝ පොලිසිය ඉතින් තමයි හරි වෙන්නේ නැති කියලා ඉතින් මම ඒක මම මොකටද මේක ගැන මෙච්චර හිතන්නේ කියලා මම හරි ගියාද එතකොට? නෑ. ඒක තමයි මට දැනගන්න ඕනේ. අර වැඩේම තමයි. දැන් හරි ගියේ නෑනේ. ඔන්න දැන් හරියන ක්‍රමයක් මම කියන්නම්. දැන් උතන තියෙන ප්‍රශ්නේ අල්ල ගන්න ඕනේ. හරිද? දැන් හිතට එනවනේ. මේ මිනිස්සයාට මොකක් වුණාද දන්නේ නෑ. හරිද? ඇයි ඒක එන්නේ? මට මේ මිනිස්සයාට වෙච්ච දේ මොකද්ද වෙන්න ඕනේ? දැනගන්න ඕනේ. හරිද? මට දැන ගැනීමක් තියෙනවා. මම ආයෙත් විශ් කරනවා ඒ මාසයට හරි. දැන් එතන තියෙන්නේ මිනිස්සයාට මොකද උනේ කියලා මොකද උනේ කියලා මොකද වෙන්න ඕනේ? දැනගන්න ඕනේ. බලාපොරොත්තු දෙවර්ගයක් තියෙනවා අපිට. එක බලාපොරොත්තුවක් තියෙනවා අවිද්‍යාව සහගත බලාපොරොත්තු. තව බලාපොරොත්තුවක් තියෙනවා අපිට සැකවලට එන එක. හරිද? ඒකම අපි කියනවා ඉතින් අර දැන් අපිට විභාගයක් පාස් වෙන බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේ ඒවා තියෙනවනේ අපිට. ඒ අපේ අවශ්‍යතාවයන් වලට එන එක. දැන් ඔතනින් හොඳට තේරුම් ගන්න ඕනේ මේක අවිද්‍යාව සහගත බලාපොරොත්තුවක්ද අපේ අවශ්‍යතාවයට එන බලාපොරොත්තුවක්ද කියලා. ඇයි මං එහෙම කියන්නේ? මිනිස්සයාට මොකද උනේ කියලා දැනගන්න ඕන කියලා හිතන එක අවිද්‍යාවක් නම්. විද්‍යාව මොකද්ද? මිනිස්සයාට මොකද උනේ කියලා දැන නොගෙන ඉන්න එක.
එතකොට ඕනම මිනිසෙට එතකොට දැන ගැනීම අපිට එන්නේ කොතනදද? වීමක් දැනවීම. අපේ වේදනාවක් මේ. එතකොට අපිට දැන ගැනීම කියන එක ඇත්තටම වේදනාවකට සම්බන්ධයි. දැන් ඔබතුමීට මෙතන යම් කිසි දුක් වේදනාවක් තියෙන හින්දා තමයි මේ අවශ්‍යතාවය එන්නේ. හරිද? එතකොට මෙන්න මේ අවස්ථාවේදී හරිද? දැන් ඔන්න මේ අවස්ථාව මොකද්ද? මිනිස්සයාට මොකද උනේ කියලා දැනගන්න ඕන. දැන් අපි හිතමු ඔබතුමීට දැන් දැනගන්න ඕනලා පොලිසියට කතා කරනවා. කතා කරගම ඔබතුමිය ගන්නවා මේ වැඩේට කවුරු හැටියද? සාක්ෂිකාරයෙක් විදිහට. දැන් දිග්ගටම මොකක් හරි ලොකු රොබරියක් කරන මිනිස්සෙක් මොකක් හරි හිතමුකෝ අපි. දිග්ගටම එන්න කියන පොලිසියට ඉන්සාවියට දැන් දිග්ගටම එනවා. දැන් එහෙම දැනගන්න ඕනද ඒ මිනිස්සුන්ට මොකද වෙන්නේ? දැන් ඕනේ නෑ නේද? දැන් එතකොට මොකද උනේ කියලා දැනගන්න ඕනේ නැහැ. මම මේ හැමදෙස්සෙම දෙපැත්ත දාගෙන ලෝකේ හැටි හොඳේ. අපිට වෙලාවකට ඒක දැනගන්නත් ඕන. අපිට වෙලාවකට ඒක දැනගන්න නැති වෙන්නත් ඕන. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. අපිට වැරදි බලාපොරොත්තුවක් තියෙනවා. අවිද්‍යාසගත බලාපොරොත්තුවක් තියෙනවා. මොකද්ද? මේ දැනගන්න ඕනකම හරි. දැනගන්න ඕන නැතිකම හරි මොකක් කරගන්න පුළුවන් කියලා අපි හිතනවාද? නිච්ච කරගන්න පුළුවන් කියලා හිතනවා. ඉතින් අනුකම්පාව නිසානේ දැනගන්න ඕන. ඒක හරි. මට නම් එහෙම කිසිම ආවේ නැහැ. දැනගන්නවත්. ඇයි මම මෙයාට හරි. කිව්වන් පස්සේ මම පස්සෙන්ද ඇයි දන්නවද? ඔබතුමියට එතන මොන වේදනාවක්ද ආවේ? නොදුක් නොසුව. මම ඇත්තටම එච්චර හැබැයි ඒකද නිවන? ඒකෙත් අවිද්‍යාව පේන්නේ නැහැ අපිට. ඒකයි අමාරු එතන. දැන් ලලිතා මිස්ටර් දුක් වේදනාව. දැන් දැනගන්න ඕනේ නැති එක සමහරට සැප වේදනාවක් වෙන්න පුළුවන් නේ. දැන් දැනගත්තාම මේ ප්‍රශ්නේ ආවේ. එතන සැප වේදනාවක් වෙන්න පුළුවන්. හැබැයි තව වෙලාවක තියෙනවා දැනගන්න ඕනෙත් නැහැ, ඕනේ නැත්තේත් නැහැ වගේ එකක්. ඒක නිකන් අදාළ නැහැ. එතනක් තියෙන අවිද්‍යාවක ඒක අරින්න සියුම් පේන්නේ නැහැ. ඒකත් උනම් පෙන්නන්නම් මම. දැන් මෙතන බලන්න මනුස්සයාට මොකද උනේ කියලා වෙලාවකට දැනගන්න ඕන ඔබතුමීට. මනුස්සයාට මොකද උනේ කියලා වෙලාවක දැනගන්න ඕනේ නැහැ. හරිද? දැන් මේ දෙක අපි මොකද කරන්න යන්නේ? අපි නිච්ච කරගන්න යනවා. ඒ කියන්නේ අපිට දැනගන්න ඕන වෙලාවට දැනගන්න ඕන. දැනගන්න ඕනේ නැති වෙලාවට දැනගන්න ඕනේ නැහැ. හැබැයි අපි මේක මොකක් කරගන්න පුළුවන් කියලා හිතනවද? නිච්ච කරගන්න පුළුවන්. අපිට අපේ කැමැස්සේ පවත්වන්න පුළුවන් කියලා හිතෙනවා. මෙහෙම හිතාගෙන ඉන්නකොට දැන් මේ දැනුසර මොකද උනේ කියලා දැනගන්න ඕන එක අපිට අපේ කැමැස්සේ පවත්වන්න පුළුවන්, නිච්ච කරගන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නකොට දැන් අපිට ඒ ඉච්ඡාව භංග වෙනව පේන්නේ නැහැ. හතුර පේන්නේ නැහැ අපිට. දැන් අපි ඔහොම ඉන්නවා. ඉන්නකොට තමයි කෝල් කරලා කියන්නේ ඔයා තමයි පළවෙනිට මේක දැකලා report කරලා තිනවා වාමින්. දැන් ඒක මොකද උනේ? දැන් දැනගන්න ඕනේ අම්මෝ මට දැනගන්න ඕනේ නැහැ කියලා තියන්න පුළුවන් නම් තියනද නැද්ද? අනේ මේ රාලාමි මට නම් ඔක ගැන මොනවත් දැනගන්න ඕනේ නැහැ. මම මේ වැරදිලා කතා කරේ තියන්නේ නැද්ද? එයි දැන් අර දැනගන්න ඕනකම අපි නිච්ච කරේට අපිට ඕන විදිහට පවත්ත ගන්න පුළුවන්. දැන් පවත්ත ගන්න පුළුවන්ද? බෑ. අන්නේ ඉච්ඡා භංග වෙනවා. එයි එයා ඉන්නේ කියනවා. එතකොට එතන තමයි ප්‍රකට වෙන්නේ ඔක. එයි එතන තමයි ද්වේෂයට යටෙන්නේ. කියනකොටම අයියෝ මං කරගත්ත ගොංකමක් කියලා අතට ගහගන්නව නැද්ද? ඇයි? දැන් අපිට අතන ඉච්ඡාව භංග වුණා. ඇයි අපිට ගොංකමක් කියලා හිතෙන්නේ? මං හිතන් හිටියා මොකද්ද? මට මේ දැනගන්න ඕනේ මොකක් කරගන්න ඕනද? මට මගේ ආධිපත්‍යයට ගන්න පුළුවන්. ආධිපත්‍යයට ගන්න පුළුවන් කියලා හිතෙද්දී අපිට හිතෙන්නේ වෙන කායින්වත් ඒකට කරදරයක් වෙයි කියලා. ඒ අපි හිතන එක අපේ ආධිපත්‍යය තියාගෙන ඉන්න පුළුවන් කියලා. හැබැයි කරදරයක් වෙනකොටම ඒක භංග වෙනකොට මේක ද්වේෂයකට හැරෙනවා. එහෙනම් මුලින්ම දැනගන්න ඕන එක නිච්ච කර ගැනීම මොකද්ද? රාගයක්. ඒක රාගයක්. ඒතකොට මේ මිස්ටර් දැනගන්නත් ඕනේ දැනගන්න ඕනෙත් නෑ. දැන් ඔහොම ඉන්නවා. හැබැයි එයාට පේන්නේ එයා ඒක නිච්ච කරන් ඉන්න බව. ඔබතුමේ පහුවෙන්දට කෝල් එකක් දීලා කියනවා ඔයා නම් සද්ද නැතුව හිටිය මෙතන මේ මං කියන බැලුවෙත් මට වෙච්ච දේ දන්නවද කියලා බනිනවා. හරිද? දැන් මෙයා හිතන් හිටිය මොකද්ද? එයාට සැපකුත් නැති දුකකුත් නැති මේ දැනගන්න ඕනේ කිසික සම්බන්ධ සැපකුත් නැහැනේ අවුලක් නැහැනේ.
එයා ඒක නිච්ච කරන් හිටියා. ඒ අවස්ථාව. හරිද? ඒකත් එයාට තිබ්බ ඉච්ඡාභාවයේ ඉච්ඡාව භංග වුණාද නැද්ද? බයිනකොටම භංග වෙනවා. එහෙම බැලුවොත් මුකුත් කරන්න නැතුව ඉන්න ඕන. මොකුත් කරන්නේ නැතුව හිටියා. නෑ. ඉන්නකෝ. දැන් මෙතන සැපකුත් නැතුව දුකකුත් නැතුව හිටිය මුකුත් නොකර නේද? මුකුත් කරේ නෑනේ. ඉතින් දැක්කේ නෑනේ හරි. නෑ හරි මුකුත් කරේ නෑනේ. දැන් මේ සිද්ධිය සම්බන්ධයෙන් මම ගෙදර ගිහිල්ලා කිව්වා මෙහෙම දෙයක් වුණා මේ ලලිත කෝල් කරා කියලා. ඔව්. හස්බන්ඩ් කිව්වා ඒක තමයි හරි ක්‍රමය කියලා. මම නම් කරන්නේ නෑ. හරි. දැන් මුකුත් කරේ නෑනේ. මුකුත් කරේ නැති වුණාට ඊතර නිච්ච කරන් හිටියේ නැද්ද? ඒක තමයි එක පේන්නේ. ඒකයි මේ මෝහය කියන එක හඳුනා ගන්න අපහසුයි කියන්නේ. පේන්නෙම නැති තරම්. හැබැයි බයිනකොට තමයි මෙයා බැනපු ගමන් තමයි තිබ්බ ගමන් හස්බන්ඩ් එක වෙලා මේ ලලිත නම් කිසිම වැඩක් නැහැ. එහෙම කියලා බනි. හරි දෙන්නම ඉන්නින්ද මම කියන්නේ නේද? මේ නිකන් අහ කියන එකක් දාගෙන මෙතන මේ නේද? දැන් කනවා කියනවා කියලා දැන් ඔන්න බනිනවා. ඇයි එහෙම වෙන්නේ? එයා ඒ සිටුේෂන් එක මොකද්ද කරන්නේ? එයා එයාගේ නිච්ච කිරීමේ හිටියා. පේන්නෙත් නැහැ ඒක. ඉතින් ඒක එකපාර අල්ලන්න බෑ. ඒක යතන්ට වට්ටලා පෙන්නන්න. ඒ පුද්ගලයා හරි දන්න කෙනෙක් වුණා. අපිට පාරේ වැඩ ගැනීමට දන්නේ නැහැ. Good point. එයාගෙන සොයන් හානේ ටෙලිෆෝන් කරන රටවල් අයියෝ මම බැලුවේ නෑනේ. ඔව්. ඊට පස්සේ බැලුනොත් අහගන්න. ඔව් දැන් බැලුවේ නෑනේ කියන එක එන්නේ. එයා හිතන් හිටියා මොකද්ද? අර මුකුත් නැතුව ඉන්න එක මොකක් කරගන්න පුළුවන්ද? නීච්ච කරගෙන ඉන්න පුළුවන්ද? බැරි බව අහුවෙන්නේ අතන. මට හිතුනේ ඒකට ආයෙත් මොකක් හරි වෙලා මම හදේවත් දන්නේ නැහැ කියලා. මට හිතුනේ ඇක්සිඩන්ට් එකක් කියලා. ඕනේ අපිට එක එකව හිතෙනවා. ඒක හරි. මට ඇත්තට මේක මොනක්ද කරන්නේ නැහැ. ලයිට් කිව්වම බැරි. ඉතින් මට හිතෙනවා මම කාර්යක්ෂයට එකට අර බලන්න පුළුවන් ඉතින් හැබැයි ඇතුළේ කෙනෙක්ට ෆෝන් කරනවා කොහොමද මට කියවන්නේ මට ඒක දැක්කේ නැහැ උනාට දැන් මේ මිනිස්සයා හිටී විදිය එහෙම කාර්යයක් හදන්නේ යා කියනද සිටුේෂන් එක මොකක් වුණත් ඒකේ යථාභූත ස්වභාවය බලන එක විතරයි අපිට කරන්න පුළුවන්. අපි ඇක්ෂන්ස් නවත්තන්නේ. කෝල් කරන එකත් වැරද්දක් නෙමෙයි පොලිසියට. අපි බැහැලා බලන එකත් සමහරට වැරද්දක් නෙමෙයි. ඒ සිටුේෂන් එක. ඒකේ යථාභූත ස්වභාවයක් තියෙන මොකද්ද? ඒ යම්පි ඉච්ඡං නලබති කියන්නේ. ඒක මට දිගින් දිගටම මට ඒක ටිකක් හිතෙන් අමතක කරගන්න මතක කරන්න බෑ. දිගින් දිගටම මතකෙටයි. ඇයි දන්නවද දිගින් දිගට මතකයි? මේක දැන් ගැටි ගැටි පැටව ගන්න ඕනේ. දැන් මේ කර්මෙම විපාක වෙනවා. ඒ කර්මෙම විපාක වෙනවා. ඇයි දැන් ඔව් දැන් ඔබතුමී නිච්ච කරගන්න නිසා තමයි ඒක එන්නේ. ඇයි? දැන් මේ සිටුේෂන් එක මොකක් කරගන්න පුළුවන්ද ඔයාලට? දැන් නිච්ච කරගන්න පුළුවන් කියලා හිතේ ඉන්නවා. තාම ඉච්ඡා බංගත්තේ උනේ නෑ. දැන් පොලිසියෙන් කෝල් කරේ නෑනේ. දැන් මම කතාවට කිව්වට කෝල් කරේ නෑ. දැන් කෝල් කරොත් එන්න අපි මතක් වෙයි. නෑ ඒකයි ඒක පැටව ගන්න ඒකයි. මම try කරා මෙහෙමයි. ඉතින් මේ මිනිස්යාගේ මොකක් හරි කර්මයකට එයා එක්ක පාර හරහා මට නිකන් හිතුණු දෙයක් නෑ මම පාර හරහා පයින්න අරකේ වැටුණා. කොහොමද හරියටම කිව්වේ? බෑ. ඒක යථාර්ථයක් නෙමෙයි. ඒ ගෙසින් එක යථාර්ථයක් නෙමෙයි. අපි කොහොමද ඒක කියන්නේ? අපි කොහොමද කියන්නේ මේ මනුස්සයා පාර පයින් හින්දාද? අපි කොහොමද කියන්නේ මේ මනුස්සයා heart attack එකක් ඇදිලා ඉඳලා? අපිට ඒක බෑ. අපි දැන් ගෙසින් එකක් දාගෙන අපේ අර ප්‍රශ්නේ අත ගහ ගන්න බලනවා. බෑ. අපි හරියටම දැනගන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? ඒකේ යථාභූත ස්වභාවය. නිච්ච කරගන්න නම් බෑ. ඒක අනිච්චයි. ඒක අනිච්චයි කියලා දැක්කහම තවදුරටත් ඒකත් එක්ක රෝන්දේ නවතිනවා. ඒ රෝන්දෙන් ගැහුවොත් තමයි ඔයාලට පස්සට ආයෙ එක මතක් වෙන්නේ. ඔයාලට ආයෙ දෙපාරක් මතක් වුණත් මට හිතෙනවා ඉතින් මේක මට නිච්චද අනිච්චද? අනිච්චයි. ඔව් මේක මට ඉච්ඡාවෙන් කන්ට්‍රෝල් කරන්න බෑ. ප්‍රශ්නේ මේ ඉච්ඡාව අපි හදන්නේ.
කන්ට්‍රෝල් එකක් නෑ කියන්නත් බෑ. දැන් පොලිසියට කෝල් කරාම පොලිසිය ඔයා කියපින් දාවන කන්ට්‍රෝල් උනානේ. හැබැයි පොලිසිය වාගේ ඉච්ඡාවෙ නෑ. ඔයා ඉච්ඡාවක් හැදුවත් නැතත් පොලිසිය එන්න තියෙනවා නම් පොලිසිය එනවා. ඔයා ඉච්ඡාවක් හැදුවත් නැතත් පොලිසිය එන්නේ නැත්තම් එන්නේ නෑ. ඔයාට ඉච්ඡාවකින් පොලිසිය ගෙන්නන එක ලබන්න බෑ. ඒක තමයි යථාර්ථය. ප්‍රායෝගික ක්‍රියාවෙන් ඉති පුළුවන්. පුළුවන්. දැන් හිතන්නකෝ පොලිසියට කෝල් කරන එක අවිද්‍යාවක් නම් කවුරු කෝල් කරන්න ගන්නේ නේ මනුස්සය ඇත්තට මැරලා යනවා. එතන ඩියුටි එකක් කරා අපේ යුතුයකම් වන්නේ ඔය ඉතින් ඒක අපි කරන ක්‍රියාවක්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒ ක්‍රියාවත් අපි නිච්ච කරගත්තොත් මොකද වෙන්නේ? කවුරු හරි ඇවිල්ලා බයිනවා ඔයාද කෝල් කරේ? ඇයි කෝල් කරේ? මම මේ පොඩ්ඩක් කාර් එක හදන එක යට බලන්න ඇලුනේ කියලා. කියන්න බැරිද? දැන් ඔයා හිතන මොකද? මේ මිනිස්සයා මේ මොකක් කරේ අසනීප වෙන මිනිස්සයාට උදව් කරන්න ඕන කියන එක මොකද්ද කරගෙන ඉන්නේ? නිච්ච කරන් ඉන්න ඔයාගේ කැමැත්ත හැටියට පවත්වාගෙන ඉන්නවා. පොලිසියටත් කෝල් කරනවා. පොලිසියත් එනවා. පොලිසිය ආවට පස්සේ පොලිසිය වල්ලා කියනවා ඇයි මේ කෝල් කරේ? අර එන්නේ මෙන්න මෙයා තමයි කෝල් කරේ නම්බරේ වාගෙන ඇවිල්ලා කතා කරනවා. ඔයා නේද කෝල් කරේ? ඒක වැරද්දක් නෙමෙයි සාමාන්‍යයෙන් උදව් කරන්න කියලා හිතාගෙන ඉන්නේ වැරද්දක්. නෑ අපි උදව් කරන්න එපා කිව්වේ නෑ මට. යථාභූත ස්වභාවයෙන් දකින්න. එතකොට අපි හිතමු ඇත්තටම එයා කාර් එක යට හැදුවේ අපිට වැරදීමක් කියලා අපි කෝල් කරේ කියලා. අපිට ගැටෙන්නේ නෑ. ඇයි? අපි කලින්ම දැනගත්තා මේක මට ඉච්ඡාවකින් ලබන්න බෑ. මේක මට අනිච්ච එකක්. ඒක දැක්කට පස්සේ අර ඇවිල්ලා කියනකොට ඒකත් මොකද මතක් වෙන්නේ? ඒකත් මට නිච්ච කරගන්න බැහැ. එයා කාර් එකේ යට හදන එක. එයාගේ කාය සංකාරය මම කොහොමද නිච්ච කරගන්නේ? බෑ. ඒක දන්නේ නැත්නම් අයියෝ මට තව ටිකක් බලන්නනේ තිබ්බේ. තව ටිකක් මට ටිකක් කිට්ටු වෙලා බලන්නනේ තිබ්බේ. තව දෙතුන් දිනකින් අහන්නනේ තිබ්බේ. ওই ටික ඇයි එන්නේ? මම නිච්ච කරගත්තා. තා මොනවද කල්පනා කරේ? හදනවද? බවට සංස්කාර බවට එකතු වෙනවා. කියන්නේ ඒක කර්ම බවට නැපත් වෙනවා. ඔව්. ඒ නිසා තමයි මේ බයත් වෙන්නේ. ඔව් දැන් ඒක මං ඊයේත් කිව්වේ දැන් මං හරි ආසයි මේක ලියන්න. මෙහෙම තියෙනවනේ ඇත්තටම හරිම ආසයි අනිච්ච කරන් ඉන්නේ මම දැන් අනිච්ච බලන්න මට දැන් හැන්දෑව බහැලා එනකොට මම හැමදාම ආමුදුර ඔක් කරන්න කියලා ඕක ඇහුණොත් ආගේ ඉච්ඡා පංගත්තේ වත් වෙනවා දැන් මේකේ දෙකේ ඉඳන් 6 වෙනකම් ඔන්න බයට එන දුක්ඛ මේ ලිය වෙන්නේ නැහැ දැන් කියන්න එපා කියලා කියන්නේ මේක දිට්ඨ ධම්මයි Then we going to leave. දැන් ඒකේ ඇත්තටම හැමතිස්සෙම භව හදන එක කරන්නේ. අවේ කොහොමද හදන්නේ? මේක ditta ධම්මයි. ditta ධම්මයි කියන්නේ මේ අත්භවය. මේක මොකද්ද? මේක මොකද්ද? මතු අත්භවයට. very next. මෙන්න මේ ටික අනන්ත සංසාරේ කවදා හෝ පරිසන්දෙනවා. කවදා හරි එනවා. පස්සෙන් එනවාමයි. අර ඒකනේ ගුණා පසුපස එන රිය සකමෙන් එනවා. පළවෙනි එක ditta ධම්මත් වෙලා. ඊළඟ very next එක 7 වෙනි එකේ එකත් හම්බ වෙනවා. ඒ මැදට කවදා හරි අනන්ත සංසාරේ අවශ්‍ය නම් පරිසන්දෙනවා. එහෙම එකක් ඉතින් බය වෙන්න ඕනේ නැද්ද? හැදුවොත් ඔක වෙන්නේ. ඔකට හේතුව මොකක්ද? ඉච්ඡා, අවිද්‍යාව. හදන්න නැති වෙන්න මොකද කරන්න ඕන? මේ ලෝකයේ ස්වභාවය යථාභූත ඥාන දර්ශනයෙන් දකින්න. ස්වාමීන් වහන්සේ මම මෙතන පාප කර්මයක් කරලා නැහැනේ. එතකොට ඒක යනවා. මොකද්ද පාපද අපි කරන්නේ අකුසලද? අපි කරන්නේ අකුසලද පවුද? අකුසලයේ කියන්නේ මොකද්ද? කූ දේවල් සලා හරින්නේ නැහැ. කූ දේ මොකද්ද අපි? ඔව් භව හදන්න හේතුව මොකද්ද? නම් කූ දේ ඉච්ඡාව නේද?
ඒතර හැදුවේ නැද්ද? ආන්ද්‍රේලියාද වෙනක් කියලා කිව්වා නම් එතකොට පුඤ්ඤාභි සංකාරය. ඒත් අපි සංකාරය ඔව් ඒ අபிසංකාරය. ඒ විදිහට ගන්න පුළුවන්. අபிසංකාරයක් කොහොමද බව හදන්නේ? බව හදනවා. බව හදනවා. ඒක පුණ්‍යාවි සංකාරයක් වුණා. ඒත් ඉතින් දැන් ඒ කරපු උදව් හැටියට ඊට අදාළ උදව්වක් හම්බෙන බවක් හම්බෙයි. ඒ බවේ වාහනයක් කිලෝ ගන්නවත් බැරි වෙන පොට්ට වුණා වෙන එකක. කොරෙක් වුණා. ඒ වාහනේ ලවන් යනකොට වෙන ප්‍රශ්නයක් හින්දා අල්ලපු සීට් එකේ හිටපු අපේ ඥාතියා මැරුණා. යමුතිද? හැබැයි ඇක්සිඩන්ට් වෙච්ච ගමන් උදව් කරන්න කවුරු වෙයි? පොලිසියට කෝල් කරයි. ඉස්පිරිතාලටත් දායි. හොඳද? ඉතින් මම ඒ වගේ එක ෆේස් කරුවේ දැන් ඒක නිකන් මට වේදනාවක් දුක් වේදනාවක් වුණා. ඒ කියන්නේ මගේ පෙර අවිද්‍යාවක ප්‍රතිඵලයක් දැන් දුකක් විදිහට එන්නේ. හැබැයි අපිට ඒක හොයන්න තේරෙන්නේ නැහැ. ඒක හොයලත් වැඩක් නැහැ. අපිට දන්නේ නැහැ. හරියට මොකක් නිසාද කියලා තේරෙන්නේ නැහැ. හැබැයි අපිට එකක් තේරෙනවා. දැන් මේ හම්බෙච්ච එක අනිච්චයි. ඉච්ඡාවකින් නම් ලබන්නේ. විදර්ශනා කළා දලයිතනේ. විදර්ශනා කළා විදර්ශනා කළා. ඕකේ අනිච්ච දැකලා. දුක දැකලා. මොකද ආර්ය දුක දුරු කරන්න පුළුවන්. ඇයි අනිච්ච දැකගම ඉච්ඡාව හැදෙන්නේ? ඒතර අවිද්‍යාව හැදෙන්නේ, භව හැදෙන්නේ. එතකොට එතනින් භවය ඉවරයි. ඒ භව හැදෙන එක දුකක් අයින් කරන්න පුළුවන්. ආර්ය දුක විතරයි. ඒත් මේ මිස්ටර් අර දුක තියෙන්න පුළුවන්. අනිත් එක ඒකේ තේරුම ආයේ උපකාරයක් නොකරනවා කියන එක. නෙමෙයි. මම දැන් ඉතින් දැන් මෙයා අනිච්ච බැලුවා නම් හරිද? මෙයා අනිච්ච බැලුවා නම් මෙයාට යථාභූත ස්වභාවය දකින්නනේ. මොකද යථාභූත ස්වභාවය? මට මේ සිද්ධිය ඉච්ඡාවකින් නම් කන්ට්‍රෝල් කරන්න බෑ. හැබැයි මට කරන්න පුළුවන් එකක් තියෙනවනේ. මේකේ අනිච්ච දැකලා පොලිසියට කෝල් කරන්න පුළුවන්. වැරදිද? නෑ. ඊට පස්සේ මට ආයෙ මතක් වුණා කියමුකෝ. ආයෙ මම කල්පනා කරනවා දැන් මේක මතක් වෙනවා තමයි. දැන් මගේ මේ හිතට මතක් වෙන එක. ඒත් මට මේක පුළුවන් ද ඉච්ඡාවෙන් කන්ට්‍රෝල් කරන්න? බෑ. එහෙනම් අනිච්චයි නේද? ඉතින් බව හදන්නේ දිනු. ඉතින් ආදීනවේ දැක්කනේ. ආදීනවේ දැක්කම මතුවට අවිද්‍යාවක් හදන්නේ. ඒ කියන්නේ දැන් ලලිතට දැන් මේක කරපු එක ඉවරයි පොලිසියට බාර දීලා කිව්වා ඉතින් ඉවරයි එතනින් එහාට ආයෙ හිතා ගන්න ඕනේ දැන් ආයෙ මොනවද කින්දමන්ද කියලා ඒක ලොබ්බින් එතනින් අයින් කරන්න වැඩේ ඉවරයි. කොහොමද අයින් කරන්නේ? අපිට හිතින් අයින් කරන්න බෑ ඒක. ආයෙ මිස්ටර් මතක් වෙන්න පුළුවන්. එකම ගොඩ යාමක් තියෙන්නේ අපිට. මේ ඒකේ යථාභූත ස්වභාවය දකින්න එක තමයි. මොකද යථාභූත ස්වභාවය? යදනිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදන. උද්දකින්න විතරයි තියෙන්නේ. ඔබතුමියට ඒකට විපාකයක් තිබ්බනම් දුක් විඳින්න. ඒ විපාකෙ ගෙවෙනකන් ඒ දුක එයි. හැබැයි එක දුකකින් මිදෙන්න පුළුවන්. ආර්ය දුකෙන් මිදෙන්න පුළුවන්. ඒ දුකත් සංකතයක් නිසා ඒකේ ලයිෆ් සයිකල් එක ඉවරනහම ගිවිලා යයි. එතනින් බේරෙන්න ඕන නම් ක්‍රමයක් කියන්නම්. ඒ අනිච්ච බලලා ඒකත් එක්ක සම්මා දිට්ඨිය අරන් සම්මා සමාධිය වඩන පළවෙනි දැහැනට ගිය ගමන් මේ දුක යනවා. අන්න S2 පියාගත්ත පැත්තකින් මේකේ සම්මා දිට්ඨිය ගත්තා. මොකද්ද? මේකේ ආර්ය දුක පිළිබඳ ඥානය ගත්තා. ආර්ය දුකට හේතුව පිළිබඳ ඥානය ගත්තා. ආර්ය දුක නැති කිරීම පිළිබඳ ඥානය ගත්තා. නැති කිරීම මාර්ගයේ ඥානය ගත්තා. දැන් වඩාගෙන යනවා. දැන් ඔකත් එක්ක පළවෙනි දැහැනට හිත යොමු වෙනවා මේක ගැන මේ යථාභූත ස්වභාවය දකින්න ගත්තා. පළවෙනි දැහැනේ විවේකජ ප්‍රීති සුඛ තියෙනවා. දුක් නැහැ. කාම ලෝකේ පිළිබඳ දුක් නැහැ. ඒ පළවෙනි දැහැන රූපාවචර ධානතලයේ ස්වභාවය. එතකොට කාම ලෝකේ දුක් ටික එන්නේ නැහැ. උන්න ගැලවෙනවා නම් ක්‍රමය. හැබැයි ඒක අනිච්චත් එක්ක යන්න ඕනේ. නැත්තම් ටිකක් වෙලා යනකොට අපි ධානතලය අල්ලනවා. ඊට පස්සේ ඒක අල්ල ගන්න බැරි නම් ආයි දුක් වෙනවා. තාවකාලික කියන්නේ දැන් දැහැන අර දුක නැති කරගන්න ගත්ත තාවකාලික අදහසක්. හැබැයි ඒක ඇතුලේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බලනකොට ඔබතුමිය යථාභූත ස්වභාවය දකිනවා. ඊළඟට ඒක දකිනකොට ඔබතුමිය ඉන්න දැන් තලයේ ස්වභාවය. ඒත් ඒ වගේ දැන් මම මනුස්ස ලෝකෙන් පැනලා මෙතන ඉපදුනා කියලා හිතමුකෝ. ඒත් මේක නිච්චද?
මේ ස්වභාවය මට කැමති විදිහට පවත්වාගෙන ඉන්න පුළුවන්ද? බෑ. දැන් හොඳයි කියලා හිතුනහම ඉන්නවා. මට වඩා සුඛ තියෙන කෙනෙක් කියනවා ඔයාට වැඩිය මම සුඛයි කියලා. මම උදාහරණයක් කියන්නේ. එහෙම කියපු ගමන් මට මොකද වෙන්නේ? මගේ ඉච්ඡා බංගත්තේ වෙනවා. ඒ අපි සම්මාදිට්ඨියෙන් ගියා නම් දැන් තලයට ගියත් අපේ ඇතුලේ දුවන්නේ මොකද්ද? සම්මාදිට්ඨියෙන් පටන් ගන්න වැඩේ. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ භාවනා කරන්න කියන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්න. ඉදන් දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යං භාවේ තබ්බන්ති මේ භික්ඛවේ. උබ්බේ අනුසුතේසු ධම්මේසු. පෙර නොයසු නොයිරු භාවේ තබ්බන්ති භික්ඛවේ. අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ භාවනා කරන්න. වහන්සේ ඊයේ කිව්වේ දැන් ඔයගේ සිද්ධියක් දාලා අභිඥාය සම්බෝධාය ඒක කොහොමද කරන්නේ? ඔව් දැන් මේ සිද්ධියම ගමුකෝ. දැන් මේ සිද්ධිය මොකද්ද? මට ඕනේ මේ මිනිස්සයාට මොකද වුනේ කියලා දැනගන්න. දැන් මේ වෙලාවේ මට මොකද වුනේ දැනගන්න කියන එක ඕනේ. හැබැයි පොලිසියෙන් කෝල් කර කරදර කරන වෙලාවක නම් මට මොකද වුනේ කියලා දැනගන්න එක ඕනේ නෑ. හැබැයි මොකද වුනේ කියලා දැනගන්න කීවත් මේ ප්‍රශ්නේ තියෙන්නේ. මොකද වුනේ කියලා දැනගන්න ඕනේ නැති කීවත් මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ දෙකම මොකක් කරගත්තොත් නිච්ච කරගත්තොත් මට කැමැතිසේ පවත්වන්න පුළුවන් කියලා හිතුවා. මේ හිතනකොට මට අවිද්‍යාවක් වෙනවා. දැන් මොකද උනේ කියලා මට දැනගන්න ඕන කියන එක සැපයිනේ. එහෙම අවස්ථාවක මම ඒක නිච්ච කරගන්නවා කියන්නේ සැප වේදනාවක් මම නිච්ච කරගත්තා. ඒ කියන්නේ මගේ මොකද්ද? මොකද්ද අවිද්‍යාවට කියන්නේ? රාගය. එහෙනම් මගේ රාගය තියෙනවා. දැන් මේ රාගේ ඔහොම ඉන්නකොට මට කවුරු හරි මේ පොලිසියෙන් කෝල් කරලා කියනවා ඔයා එන්න ඕන කියලා. දැන් දුක් වේදනාවක් වෙනවනේ. දැන් ඒකත් අයියෝ මං කරගත්ත ගොංගඩක් කියලා කියන්නේ මේ ඒ දුක් වේදනාවත් මොකක් කරගත්තේ ඉන්නද? නිච්ච කරගත්තේ ඉන්න ඉච්ඡා බංගත්තේ මට පේනවා. ඔන්න ද්වේෂයක් දැක්කා. මේ ද්වේෂය මෙතන දැක්කා. රාගය තිබ්බා. ඊට කලින් වෙලාවේ අර පාරේ යනකොට මට මොකද හිතාගෙන ගියම? ඔව් කාටවත් මුකුත් කරදරයක් වෙන එකක් නෑ කියන එක. ඒක දැනගන්න ඕනේ නෑ කියන එක මොකක් කරගෙනද ගිහිල්ලා තියෙන්නේ. ඒක අහුවෙන්නේ නෑ හොඳේ. ඒක අහුවෙන්න අංශය කැඩෙන්න ඕනේ. හරිද? ඒක මේ කිව්වට ලේසි පහසු එකක් නෙමෙයි. හැබැයි ඒකත් නිච්චක ඒක සැපකුත් නෑ දුකකුත් නෑ මට. හැබැයි මම ඒක නිච්ච කරගෙන මම ජීවත් වෙන්නේ ඒක නිච්ච කරගෙන. තේරෙන්නේ නෑ මට. හරිද? එතකොට මම මෝහයෙන් තමයි යන්නේ. මොකද මට එතන යථාභූත ස්වභාවය බලන්න අමතක වුණානේ. බැලුවා නම් හරිය. අමතක වුණා. දැන් මෝහෙන් හිටියා, රාගෙන් හිටියා, ද්වේෂෙන් හිටියා. දැන් ද්වේෂයත් එක්ක මට මතක් වුණා. ද්වේෂිතක් ආවනේ. ඔන්න එහෙනම් ද්වේෂිතක් ආවනම් ද්වේෂිත පිළිබඳ පජානාති වෙනවා. මොකද මේ ද්වේෂිතක් ආවේ? මට පොලිසියෙන් කෝල් කරගමම අර මිනිස්සයාට මොකද වුනේ කියලා දැනගන්න ඕන එක කෙරෙහි දුක් වේදනාවක් ආවා. ඒක මම නිච්ච කරගත්ත වැඩේ තමයි මේ ද්වේෂය වෙන්නේ. එන්න මම ද්වේෂය දැක්කා. ද්වේෂයට හේතුව මොකක්ද? දුක් වේදනාව නිච්ච කර ගැනීම. ද්වේෂය නිරෝධ කරන්න මොකද කරන්න ඕනේ? දුක් වේදනාවෙන් නිච්ච කර ගැනීම අයින් කරන්න ඕනේ. නිරෝධ කරන මාර්ගය මොකද්ද? ඒ දැනගන්න ඕනේ කෙරෙහි දුක් වේදනාව යථාභූත ස්වභාවයෙන් දකින්න ඕනේ මොකද්ද? අනිච්චයි දුක්ඛයි අනාත්තයි කියන්නේ. ඔන්න ඒක දැක්කනම් දැන් එතනින් එහාට යට සම්මා දිට්ඨිය එනවා. දැන් ඔන්න අභිඥාය සම්බෝධයයි. ඔන්න විශේෂ දැනුම මොකද්ද? චතුරාර්ය සත්‍යයට බහා බැලුවා. බහා බලනකොට මට තේරෙනවා මතුවට දැන් මේක ගැන. ද්වේෂය ගලව ගන්න බැරිද? කොහොමද ගලවන්නේ? දුක් වේදනාවේ යථාභූත ස්වභාවය දකින්න අනිච්චයි දුක්ඛයි අනාත්තයි කියන. රාගය ගලව ගන්න බැරිද? ඒ පොලිසියට කෝල් කරලා හොයලා බලන්න ඕන එක යථාභූත ස්වභාවයෙන් දකින්න ඕන අනිච්චයි දුක්ඛයි අනාත්තයි කියන. කවදා හරි මෝහයත් ගලව ගන්න බැරිද? මේ බලබල යන එක, මෙහෙම ඩ්‍රයිව් කරලා යන එක නිච්චද අනිච්චද? අනිච්චයි. ඒකෙත් යථාභූත ස්වභාවය දැක්කොත් මෝහයත් ගලව ගන්න පුළුවන් නේද? අන්න ද්වේෂක්කයෝ නිබ්බාණං, රාගක්කයෝ නිබ්බාණං, මෝහක්කයෝ නිබ්බාණං. ඔන්න යථාභූත ස්වභාවය දකින්න. දැන් ඔන්න අභිඥාය සම්බෝධය. දැන් අවබෝධය පිණිස මේක වඩන්න ඕන. භාවිතෝ බහුලීකතෝ. දැන් මේක භාවිත කරන්න ඕන, බහුල කරන්න ඕන. දැන් මේක ASCII මේකමයි යන්නේ ඔයාගොල්ලෝ. දැන් ඊට පස්සේ උනම් තවත් මතක් වෙයි. මම මීට මාස 3කට කලින් මේ වගේ ඇක්සිඩන්ට් එකක් දැක්කා මේ හයිවේ කියනකොට. දැන් එතනත් මට හිතුණා මොකද්ද? මේ මිනිස්සු ටිකක් කෙයාෆුලි පාරේ ගියා නම් කියලා. ඇයි මට හිතුනේ?
මේ කෙයාෆුලි පාරේ යන්නේ නැති එක පිළිබඳව මට දුක් වේදනාවක් ආවා. ඇයි දුක් වේදනාව ආවේ? ඒක ගැන මට තියෙන ස්පර්ශනානත්වය. හැබැයි ඒක මම නිච්ච කරගත්ත හින්දා නේද කැමැස්සේ පවත්වන්න පුළුවන් කියලා හිතමු හින්දා නේද මට අරම හිතුනේ. තව ටිකක් කෙයාෆුල් ගියා නම් කියලා. ඒතර මම මොකද්ද නිච්ච කරගෙන ඉඳලා තියෙන්නේ? කෙයාෆුල් ඩ්‍රයිව් කරන එකනේ. හැබැයි කෙයාෆුල් ඩ්‍රයිව් කරගන්න එක එතන දුක් වේදනාවක් ඔස්සේ නිච්ච කරගෙන. ඔන්න මම දැන් ආයි දකිනවා. පෙරත් මට මේ වගේ ද්වේෂය හැදුනා. එහෙනම් ද්වේෂය මොකද්ද? ද්වේෂයට හේතුව මොකද්ද? ඒ කෙයාෆුල් ඩ්‍රයිව් කරන එක පිළිබඳව ආපු දුක් වේදනාව මම නිච්ච කරගන්න. ද්වේෂය නැති කරන්නේ කොහොමද? ඔන්න ඔය නිච්ච කර ගැනීම ඉච්ඡාව අයින් කරන්න. ඒ සඳහා මොකද්ද මාර්ගය? අන්න අර කෙයාෆුල් ඩ්‍රයිව් කරන එකේ දුක් වේදනා යථාභූත ස්වභාවය දකින්න. දැන් ඔන්න ආයි භාවිතව බහුලීකත. ඔන්න දැන් භාවිත කරනවා බහුලීකත කරනවා. අභිඥාය සම්බෝධය. දැන් විශේෂ දැනුම් පිණිස නිබ්බානාය සංවත්තති. ආයි කල්පනා කරනවා. මතුවට මේ වගේ ඇක්සිඩන්ට් හම්බෙන්නේ නැති වෙයිද? මට දුක් වේදනා එන්නේ නැති වෙයිද? ඒක ලෝක ස්වභාවය. මට හැම ඇක්සිඩන්ට් එකක්ම සැප වෙන්නේ නැහැ. සමහර ඇක්සිඩන්ට් සැප වෙන්නත් පුළුවන්. සමහර ඇක්සිඩන්ට් දුක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒකේ යථාභූත ස්වභාවය නොදැක්කොත් මම මතුවට ආයෙ මොකද්ද කරන්නේ? මම මගේ කැමැස්සේ පවත්වන්න යනව නේද? ඉච්ඡාවකින් ලබන්න හදනව නේද? එහෙනම් මං ඒකේ ඔන්නේ යථාභූත ස්වභාවය දකිනවා. එහෙනම් ඒකත් මොකද්ද? ඉච්ඡාවකින් නන්න ලබති යම්පි ඉච්ඡන්න ලබති තම්පි දුක්ඛං. ඔන්න අනිච්චයි දුක්ඛය නැත්තයි. දැන් ආයෙ ඔන්න දකිනවා මතුවට දේශයක් හැදෙනවා නම් මෙහෙමයි ක්‍රමය. ඒ දේශය හැදෙන්න හේතුව මොකද්ද? අර දුක් වේදනාව නිච්ච කරගෙන. මේ දේශයේ හේතුව නැති කරන ක්‍රමය මොකද්ද? ඔන්න ඔය ඉච්ඡාව නැති කරන. ඒ සඳහා මාර්ගය මොකක්ද? ඒ ස්වභාවයත් මතුවට තියෙන ස්වභාවයත් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. ඔන්න භාවිතව බහුලීකත. අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. දැන් ඔහොම ඉන්නකොට දැන් වැඩෙන්නේ සවිතක්ක සවිචාරය. දැනුත් නිකන් කූල් වගේ නේද? ඇයි සවිතක්ක සවිචාරය යන්නේ ඒක? ඒක සෑහෙන අඩු වුණා ඒක. දැක්කද? දැන් එතකොට අර වෙන්නේ ඉඩක් නැහැ. ඔයාට හිතන්න එකක් තියෙනවා. ඔයා ලෝකයේ හැටි දකිනවා. මා ලෝකයේ හැටි දකිනවා. ඊට පස්සේ මේක කර කර ඉන්නකොට දැන් හිතුණොත් මේක හිත හිත ඉන්න එක නම් මට වෙහෙසයි. අන්න නිව්ටන් එක ගහනවා. දැන් ඔන්න පය මාරු කරා. ඇයි ධම්මවිචේ දැන් වෙහෙසයි. දැන් විරිය වෙනවා මට පේනවා. ප්‍රීතියකුත් තියෙනවා මේක දැනගත මට දැන් තේරෙනවා මේක. මේ වැඩේ තේරෙනවා මට. ප්‍රීතියකුත් තියෙනවා. තාම සතියක් තියෙනවා මගේ හොඳට. ඊට පස්සේ මම පස්සද්ධියේදී තියෙනවා. අනේ කොච්චර සාන්තයිද ප්‍රණීතයිද මේ අනිච්ච දුක්ඛ අනාත්ම දකින්න එක. ඔන්න පස්සද්ධියට ඉඳ තියෙනවා. දැන් හොඳ හුස්මකුත් පහළට දාලා මේ සවිතක්ක සවිචාර කර කර ඉන්නේ කොයිතරම්නම් ප්‍රතිලාභයක්ද මට. ඇයි ප්‍රතිලාභය? මට ඉච්ඡාවන් ගත්ත දුකෙන් මිදෙන්න පුළුවන් මේ වෙලාවේ. ඔන්න සමාධියත් වැඩෙනවා. ඇයි? විවිච්ඡ කාමයේ විවිච්ඡ කුසලයේ. දැන් කුසලයේ මිදුන්නේ නැද්ද? ඇයි මිදුනේ? යථාභූත ස්වභාවය දකින්න. කාමයේ මිදුන්නේ නැද්ද? ඇයි මිදුනේ? යථාභූත ස්වභාවය දකින්න. විවිච්ඡ කාමයේ විවිච්ඡ කුසලයේ. සවිතක්කං සවිචාර. ඔන්න සවිතක්කේ. නික්කම්මේ. අව්‍යාපාදේ. අවිහිංසා. සවිතක්කං සවිචාර. දැන් හිතට වේදනා විවේකයේ නෙමෙයි. රාග දේශ මොහයන්ගෙන් විවේක නැද්ද? විවේකජම්. දැන් ප්‍රීතිතර ප්‍රීතියක් තියෙනවා. සුඛිතතර සුඛ තියෙනවා. ප්‍රීති සුඛං පඨමඥාන. ඒකස්සේ ධ්‍යාන ප්‍රීති සුඛක් තියෙනවා. දෙකම එකට එනවා. දැන් මේක බලන්න නැත්තම් ධ්‍යාන ප්‍රීති සුඛ විතරයි මේ අනිච්ච බැලීමේ සුඛ පේන්නේ. අනිච්ච බැලීමේ සුඛ මොකද්ද? අපිට අපේ අවබෝධ මට්ටමට නිච්චයි. චතුරාර්ය සත්‍ය තතයි අවිතතයි අනන්තයි. ඒක තතයි. අවබෝධය මට්ටමට නිච්චයි. දැන් අපිට අවබෝධ වුණාම දැන් ඒ අවබෝධයෙන් බලනකොට ඒක නිච්ච වෙන්නේ නැහනේ අපිට ලෝකේ. එහෙනම් අපිට නිච්ච වෙන්නේ නැති ස්වභාවය ඒ වෙලාවේ කැමැතිසේ තියනවද නැද්ද? ඒ වෙලාවේ අපිට කැමැතිසේ තියෙනවා. පස්සේ නැති වෙනවා. ඇයි? ඒ වෙලාවේ අවිද්‍යාව ශේෂ මාත්‍රයක්වත් නැහැ. අවිද්‍යාව ශේෂ මාත්‍රයක්වත් තියෙන දේ වෙලාව බලන්න. මේ බලාගෙන යන වෙලාවේ මම කියන්නේ. නිච්ච නැහැ කියන
ලෝකේ නිච්ච කරගන්න බෑ කියලා මම බලාගෙන යන වෙලාව තියෙනවා. ඒ වෙලාවේ මට අවිද්‍යාව තියෙනවද? නෑ. ඉතින් එහෙම අවස්ථාවක් කුත් අනිච්චද? නෑ. ඒක නිච්චයි. අන්න ඒක ඒ අවබෝධයේ මට්ටමට නිච්චයි. හැබැයි ඒක පනින්න පුළුවන් ඈ. ඇයි? සමුච්ඡේද ප්‍රහාණ නැති නිසා. අපි හිතමු ඕක බැලුවේ රහතන් වහන්සේ කියලා. උන්වහන්සේගේ අවබෝධ මට්ටමට ඒ අවබෝධය නිච්චද නැද්ද? නිච්චයි. උන්වහන්සේ ටිකක් කළා හිතනවා මේක බලන්න ඕනේ නෑ කියලා. ඒත් නිච්ච වෙන්නේ නෑ. අනිච්ච නෙවෙයි. ඔන්න නිවන් සුවේ. සෙල්ලම්ද? නිවන් සුවේ කියන සෙල්ලම් එකක්ද? ප්‍රමාණයට අනුව සුවේ. ඔව්. ඔව්. නිවන් සුව අපිට ලෝකෙත් තේරෙන්න බෑනේ. නිවන් සුවේ ලෝකෙන් තේරෙනවා නම් ලෝකේ තමයි නිවන තියෙන්නේ. එහෙම වෙන්න බෑ. නිවන් සුවේ ලෝකෙන් එතරයි. ඔන්න නිවන් සුවේ. මට නම් හිතා ගන්න බෑ රහතන් වහන්සේට කොච්චර සනීපයක්ද කියලා. නිච්ච වෙන්නේ නැහැ නේද කියන්නේ. try කරවත් නිච්ච වෙන්නේ නැහැ. කොහොම එකක් හැබැයි අපිට ඒක යන්තම් හරි අත්විඳින්න පුළුවන් අපි මේක බලාගෙන යන වෙලාව. ඇයි අවිද්‍යාව අත්ේව අශේෂ විරාග නිරෝධය. ඒක ශේෂ මාත්‍රයක් නැතුව විරාග වෙනවා කියන්නේ. දැන් දුක්ඛ නිරෝධාර්ය සත්‍ය කියන්නේ තණ්හාව අශේෂ විරාග නිරෝධය. ඊයේ තස්සේව තණ්හාය අශේෂ විරාග. ශේෂ මාත්‍රයක්වත් නැතුව. ඒක නිකන් කියන වචනයක් නෙමෙයි. ඒ වෙලාවේ ශේෂ මාත්‍රයක්වත් නැහැ. ප්‍රශ්නේ මොකද්ද? සස්ටේන් කරගන්න බෑ. ඇයි මාර්ගඵලයට ආවේ නැහැ. නිෂ්කම්මන වශයෙන් තියෙනවා. තදංග වශයෙන් තියෙනවා. සමුච්ඡේද වුණා නම් රිවර්ස් නැත. අනාගාමී වුණොත් කාම ලෝකෙ විහිළුවටවත් නිච්ච වෙන්නේ නැහැ. හොඳ නැද්ද? දැන් ගටිකාර බ්‍රාහ්මණය අනාගාමී වෙලා නින්නේ. එයා අම්මා තාත්තත් බලනවා. බුදුහාමුදුරුවෝ ඇවිල්ලා කාශ්‍යප බුදුහාමුදුරුවෝ කියනවා ස්වාමීන් වහන්සේලාට ගිහිල්ලා උදව් කරන අයට ගිහිල්ලා ගටිකාරගේ වැඩපොලේ පහල ගලවන්න. බුදුහාමුදුරුවෝ කියන්නේ ඇයි ගටිකාරට කවදාවත් ඒකට ද්වේෂයක් උපදින්නේ නැහැ. ඇයි කාම ලෝකෙ නිච්ච වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ෂුවර් එකටම දන්නවා. බය නැතුව කියනවා. ගටිකාර මොකද කියන්නේ? අනේ මහත් ලාභයක් මට. බුදුහාමුදුරුවෝ මගෙන් මෙහෙම අරන් යන එක මට පුදුම ලාභයක්. තේරුණාද? ඒක ත්‍රිපිටකේ තියෙනද? මට හිතනවා කියනෝ නෙමෙයි. ත්‍රිපිටකේ තියෙන්නේ. ඉතින් ගටිකාරට පුදුම සතුටක් එනවා. බුදුහාමුදුරන්ට ඒක පිනක් කරගන්න හම්බුනාට. හැබැයි ගටිකාරට මොකද්ද තියෙන්නේ? තාම ඒවට නිච්ච වීම තියෙනවා. බුදුහාමුදුරන්ට උදව් කරන්න හම්බෙන එකට ඒ බණ අහන්න තියෙන කැමැත්තට ඒවට ඒ ප්‍රඥාවට නිච්ච වීම තියෙනවා. ඒකයි අකනිටා ගිහිල්ලා උපදින්නේ. අවිය අතප්ප සුදාස සුදාස අකනිටා. අවියේනේ ශ්‍රද්ධා කට්ටිය. අතප්ප වීර්යය. සුදස්සි සති. සුදස්ස සති. සුදස්සි ප්‍රඥා වීර්ය සමාධි කට්ටිය. ප්‍රඥා කට්ටිය අකනිටා. එතකොට ගටිකාර වෙලා ප්‍රඥාවන්තයන්ගෙන් වෙච්ච අනාගාමී කෙනෙක්. අකනිටාවල තමයි උප්පත්ති වෙනවා. ප්‍රඥාව තමයි නිච්ච කරන්නේ. ඒකත් අල්ලන් ඉන්නවා. ඉතින් ඒවනේ කාම ලෝකෙ නිච්ච වෙන්නේ නැහැ කියන සෙල්ලම් සනීපයක්ද? අපිට නිච්ච වෙන හින්දානේ අපි ද්වේෂයටත් වැටෙනවා, රාගෙටත් වැටෙනවා, එමෙදිට මොහෙත් ඉන්නවා, ඉන්න බවවත් පේන්නේ. ඕක මගෙන් අහනවා ඔහොම හිතනවද අපි කියලා. එහෙම ඉන්න බෑ නේද? ඒකේ උදාහරණ කියන්නේ දැන් ඔය පේන එක අවුලක් නැහැ කියලා ඉන්න එක නම් ප්‍රශ්නේ. ඉතින් ජාත්‍යන් දෙන්න හොඳටම වැඩේ වෙట్లా තියෙනවා. පේන්නේම නැහැ. දැන් මේක නොබල ඉන්න එකද උත්තරේ? අහන්න නැතුව ඉන්න එකද උත්තරේ? ජාති බදිරයට තමයි හොඳටම වැඩිලා තියෙන්නේ. නැහැ. එයා දන්නේ නැත්තේ මොකද්ද? ඒකේ යථාභූත ස්වභාවය දන්නේ. අනිච්චයි කියලා දන්නේ නැහැ. ඒ අනිච්ච දුක්ඛාන්ත කියන්නේ තමයි ඉතින්. වාන්නකෝ එතනනේ ආයෙ වෙහෙන්නේ. ආයෙ මතු කරන්නත් ඕනේ එතනින්මයි. එතනමයි වෙහෙන්නේ. ටික හරියම තර්කානුකූලයි. ඔව්. දැන් අපි කියන්නේ
අවබෝධය වැඩි වෙන්න ඔළුවේ තියෙන කට ඒක අඩු වෙනවා. අඩු වෙනවා. ඒක කැලණි ටික අඩු වෙනවනේ. ගොඩාක්. ඒකෙන් ලැබෙන සහනය තමයි සිද්ධ වෙන්නේ. ඒ සාහනේ. අපි හැමෝගෙම මට හිතෙන්නේ තම තමන්ගේ තරමට ඒක හිතා ගන්න පුළුවන් නේද? ඔව්. කලින් කොහොමද මොනවද කරේ දැක් කරන්න හොඳ. ඒක ලොකු හාමුදුරු කියන්නේ අවුරුද්දම ගන්න කියලා. ගිය අවුරුද්දේ මේ වගේකට මොකද වුනේ මට? හැබැයි බලන්න හංගා යට ගහන් ඉන්නවද කියලා. ඒකත් අහු වෙනවා සමහරක් වෙලාවට. එහෙමත් ඉන්න පුළුවන්. අර ඒක හොඳටම තේරෙන්නේ තමන් අවංක වෙනකොට හොඳට ඒක වැටහෙන්න ගන්න. ඉතින් පූර්ණ අවංකත් තියෙන රහතන් වහන්සේ. ඉතින් මෙහා එක්කෙනෙක්වත් පූර්ණ අවංක නැහැ. අවංක ගෑලි තියෙනවා. හැබැයි ඉතින් අවංකකම ටික ටික වැටි වෙනවා. ඒ තමයි අනාගාම කෙනෙක් කියලා මෙයා රහත් කියලා ඒකත් මම දන්නේ. ඔක එයා හිතුවා එයා රහත් තමයි කියලා. ඊට පස්සේ එයා දන්නේ නැතුව ගිහිල්ලා සුද්ධාවාසී ඉපදිලා. රයිට්. සද්දාය කියන්නේ. ඔව්. එතකොට එයාට පස්සේ බලනකොට එයා සංඝයා ඇසුරු කරන්න ආසයි බණ අහන්න ආසයි. අන්න ඒක නිච්ච කරන් ඉඳන්. අන්න ඒක කැමැස්සේ පවත්තලු. එයාට මේ මොකද ජේතවනාරාමයට ආයන්න ආසයිලු, බුදුහාමුදුරේ බණ අහන්න ආසයිලු. ඒක හැබැයි කාමයේ නෙමෙයි. කාමයේ නෙමෙයි. ඒක මේ කාමයෙන් වෙනවා. ඒ කියන්නේ කාම ලෝකයේ සම්බන්ධයෙන් නෙමෙයි. විතරාගේ අරමුණු සම්බන්ධයෙන්. ඒක නිරාමිස සැප වේදනාවක් සම්බන්ධයෙන්. බණ අහන එක නිරාමිස සැපයක්. කාම සැපයක් නෙමෙයි. කවද්ද මම රහත් වෙන්නේ කියන දෝමනස්සේ නිරාමිස දෝමනස්සයක්. ඒක සාමිස දෝමනස්සයක් නෙමෙයි. සාමිස දෝමනස්ස තමයි අපිට අර මිනිස්සෙක් පාරේ වැටලා ඉන්නකොට අපිට ඒ කාම ලෝකෙ පිළිබඳව අන්න දෝමනස්සයක් කියන්නේ මිනිස්සට හොඳක් වුණා නම් ඒව සාමිස දෝමනස්. නිරාමිස දෝමනස් කවද්ද මම රහත් වෙන්නේ. හැබැයි සාමිස නිරාමිස දෙකේම ලෝකේ ඒක ගෙනි තියෙන චන්දරාගය තමයි මේක. ස්වාමීන් වහන්සේලා දකින්නේ ඒක ඒක බලන්න ඕනේ. ඒක දැන් දැකීමෙන් මොකද්ද ලැබෙන ප්‍රතිලාභය? දකින්නකොට යට ප්‍රීතියක් වෙන්නේ නේද? නිකන් දැන් සිතට මොකක් හරි සාන්ත ගතියක් එනවා කියන්නේ ඒක නිරාමිසයි. දැන් අපි හිතමු සාන්ත ගතියයි කාමුක ගතිය අපිට වෙන් කරන්න පුළුවන්. සාන්ත ගතිය නිරාමිකයි. කාමුක ගතිය සාමිසයි. දැන් අර සමහර ගීත වුණත් අපිට යනකොට සාන්ත ගතියන්නේ දෙන්නේ. කාමදාසක් ඉන්නේ නේ. ඒකට ලස්සන උදාහරණයක් කියන ලොකුහාමුදුරු උඩරට නැට්ටුවෙක් දැක්කහම අපිට කාමුක හැඟීමක් එනවා නේද? ඉන්නේ. කවදාවත් අර නිකන් රති කාමයක් එන්නේ නැහැ උඩරට නැට්ටුවෙක් දැක්කට. ඒ ඇඳුම් වල කොස්ටියුම් වල ඉඳන්ම ඒකයි පෙරහැරට ගන්න ඒගොල්ලෝනේ. දැන් ඒකේ කාමුක හැඟීමක් කරලා පෙරහැරකට ගන්නෑ කවදාවත්. දැන් ඒ නර්තනයෙන්ම පුළුවන් නම් බුදුන් පුදන්න දෙයක් කරගන්න එයාලගේ මට්ටමේ නිරාමිස සුව වේදනාවක් හදනවා. බලන් ඉන්න ඇටත් නිරාමිස අනේ කොච්චර හොඳද මේ බුදුන් පුදන හැටි කියලා මිනිසුන්ට තේරෙන්නේ නැති මිනිසුන්ට එතන ඉඳන් එන්න පුළුවන්. තමයි අනිවාර්යෙන් තමයි. ඔව්. ඒ බෙර හඬට අපිට කාම ගැනීමක් එන්නේ නැහැ. දැන් ඔය තියෙනවනේ එක එක ඔය බෙර ගහන ක්‍රම තියෙනවනේ ඔය මේ ඒ හැංගීම අවස්සවන්නත් ගහන ක්‍රම තියෙනවා. දැන් ඔය ජෑස් මියුසික් කියන එක නිකන් අහලා බලන්න. ඒකේ තියෙන්නේ මේ රාගයේ අවස්සන ගතිය. හැබැයි ඒ જાතියෙම නලාවක් තියෙනවා. හොරණෑව වගේ පෙරහැරට ගන්න. ඒකෙන් කාමයේ ඉස්සෙන්නේ නැහැ. ගහන විදිහ. හොඳයි එහෙනම් 7ක් 3. තා බලනවද මොකද කරන්නේ? සාරෙන් ඔබ දැන් රෙකෝඩ් කරනවා කියන්නේ. ඔව්. දාන්නත් මේකට දාන්න. YouTube එකේ. ඔව්. ජයමින් දැක්කද? ඔව් බලමු දාන්න. කලින් කරපුවා නේද?
දාන්න මම බලනවා දැන් මේ නම්ගම් කියන්නේ මම බලනවා ඉතින් ඒක ටික හොඳ නෑ නේ එහෙම දාන්නේ නම්ගම් අර අපි දැන් කවදා හරි දවසක හොඳට නම්ගම් කියන්නද ප්‍රශ්න අහන්න පුරුදු වෙද්දී කෙලින්ම දාන්න පුළුවන් කාටවත් හානියක් වෙන මම කැමති නෑ ඒකට මම ආසයි ඒත් අනිච්චයි මට නම් ඉච්ඡාබංගත්වය පත් වෙන්න පුළුවන් පත් වෙලා තියෙනවා වගේ ඒ නම් ටික පොඩ්ඩක් අයින් කරලා දාන්න එච්චරයි කරන්නේ හොඳයි එහෙනම් මොනවා හරි මොකද තියෙනවද එහෙනම් අපි අදට නවත්තමුනේ තව ඉන්න ඕනද මොනවද අහන්න දෙයක් තියෙනවද සාමාන්‍යයෙන් දැන් මට ඒක මේව කරලා පස්සේ මට දැන් තව දේවල් මතක් වෙනවා මම එහෙම ඉච්ච කරන් good අන්න ඒක දැන් ඕක තමයි විදර්ශනා දැන් ඕක හොඳට කරාම බලන්න වෙලාව කෙලින්ම ඕකෙම දැහැන වැඩෙන්න ගන්න එතකොට අර ප්‍රශ්නේ කෙලින්ම අහෝසි එතකොට ඒක ගැන හිතුණත් අග්ගාලා අතන්ට යන්න පුළුවන් දැන් අපේ ලෝකෙ දිහා අපි දකින්න ඕනේ යථාභූත ස්වභාවය. යථාභූතය දකින්න ගන්න. මේ ලෝකයේ ආදීනවයක් තියෙනවා. සත්‍යය හිතන්නේ ඒක ආස්වාදයක් කියලා. එතකොට මෙතන තියෙන ආදීනවය. ඒකින්ද නිස්සරණය කළ යුතුයි. ආදීනවයක් නැත්තම් ප්‍රශ්නයක් නෑ. මේ ආදීනවයක් තියෙනවා. මට මතක් වෙන්නේ දුක හිතෙන දේවල් ටික විතරයි. ඒකට හේතුව දුක හිතෙන එක ගැටෙන එකනේ ද්වේෂය කියන්නේ. ද්වේෂය හඳුනා ගන්න පහසුයි. ඒකයි ඉක්මනට මතක් වෙනවා. ඒක මහා සාවද්‍ය බවෙත් හඳුනා ගන්න පහසුයි. හැබැයි රාගය හඳුනා ගන්න අමාරුයි අල්ප සාවද්‍ය. මෝහය මහා සාවද්‍ය හඳුනා ගන්නත් අපහසුයි. ඒක භයානකයි. හැබැයි අපිට අතනින් දැකලා ආපස්සට ඇවිල්ලා විදර්ශනා කරලා බලන්න පුළුවන් මේ process එකට මොකද වුනේ මගේ කියලා. කොතනද මම මෝහයට වැටෙන්නේ කොතනද මම රාගයට වැටෙන්නේ ආයි මෝහයට වැටලා මං ආයි ද්වේෂයට වැටෙන්නත් පුළුවන්. ඇයි මෝහ රාග මෝහ ද්වේෂ එහෙම යන්නේ. මෝහේ අසෙන් මෝහේ තියෙනවා. අඥානකම්නේ මෝහේ කියන්නේ. යන අඥානම අදස්සන. දුක්ඛේ ඥානය ආපු ගමන් අඥානකම නැති වෙනවා. හොඳයි නවත්වන්න සිද්ධ වෙනාට වෙනත් ඒවා